කිලෝග්‍රෑම් එක. යකඩ කිලෝග්‍රෑම් එක බලන්න මේ කෙල්ල කොච්චරද? පහේ පන්තියද හතර පන්තියද කෙල්ල? පැටි ඔයා කී පන්තියද? පහේ පන්තියේ. හරි. සමජ කියන්න බලන්න. පුළුන් කිලෝග්‍රෑම් එක. සමනලි පුළුන් කිලෝග්‍රෑම් එක. තව උත්තර තියෙනවද? තව වෙන කොල්ලෙක්ගෙන් අහලා බලමු. යකඩ කිලෝග්‍රෑම් එකද පුළුන් කිලෝග්‍රෑම් එකද වැඩි බර? අපි අහමු කාගෙන්ද? ක්‍රිෂේල්ගෙන්. ක්‍රිෂේල් කියන්න බලන්න. කමන්නේ තාසික කමක් නැහැ. ඔව් ක්‍රිෂේල් කියන්නේ ඔයාගේ මේ මයික් එක ඔන් කරලා නැහැ. නෑ සර් දෙකේම බර. ඒතකොට පුළුන් වලට වඩා බර සමානයි සර්. යකඩයි පුළුණු එක බරයි. යකඩයි පුළුණු එක බරයිද? නෑ සර් සමානයි සර්. අයි දෙකේම කිලෝග්‍රෑම් එකනේ තියෙන්නේ සර්. දෙකේම කිලෝග්‍රෑම් එකනේ මම කිව්වේ නේද? අන්න දැන් පුළුන් කිලෝග්‍රෑම් එක නෙවෙයි යකඩ කිලෝග්‍රෑම් එක කියපු කට්ටියට උත්තරේ දුන්නා. දැන් හැම එකේම තියෙන්නේ මං කිලෝග්‍රෑම් එක බලන්නේ. යකඩ කිලෝග්‍රෑම් එකයි පුළුන් කිලෝග්‍රෑම් එකයි කිව්වොත් දෙකම සමානයි නේද ක්‍රිෂේල්? දෙකේ වෙනසක් වෙන්නේ නැහැනේ. මම දැන් තව ප්‍රශ්නයක් අහනවා. මම තාම පොඩි අවසාන ප්‍රශ්නයක්. එක්තරා කාලයක ගණිතඥයෙක් ඉන්නවා. ගණිතඥයෙක්ගේ පළවෙනි ඇතුළු දොරෙන් ගහලා තියෙනවා. පළවෙනි දොරේ ගහලා තියෙනවා දැන් ගෙට ඇතුළු වෙන තැන දොරේ ගහලා තියෙනවා ගණිතයේ නොදත් කිසියෙකු මෙහි ඇතුළු නොවන්න කියලා. එතකොට එයා කියන්නේ මොකද? ගණිතය දන්නේ නැති කට්ටිය මෝඩයි කියලානේ. ගණිතය දන්නේ නැති කට්ටිය මෝඩයි. ඒක නිසා මෝඩය මට එපා. ගණිතය නොදත් කිසිවෙකු මෙහි ඇතුළු නොවන්න කියලා. එහෙම දැන් ඇතුළු වෙන දැන් ඔන්න ගණිතය දන්නේ නැති කට්ටිය අතන දොර ළඟින් නවතිනවා. දැන් ඇතුළට එන්නේ කවුද? ගණිතය දන්න කට්ටිය විතරයි. හැබැයි එයාගේ කාමරේ දැන් ගෙට ඇතුළු වුණාට පස්සේ එයාගේ කාමරේ දොර ළඟ ගහලා තියෙනවා. ගණිත කොටස් කීපයක් තියෙනවා. ඔය 1 2 3 එකතු කරන එකයි 5 5න් බෙදන එකයි එතකොට 5 2 බලන එකයි ඒ ගණිතයේ එකක්. එතකොට තව කියනවා අපි මේ වෙනද පොලකට ගිහිල්ලා අපි රුපියල් 100ක් දීලා බඩු ගත්තා. එතකොට රුපියල් 80යි බඩු වලට කියනනම් කීයක් ඉතුරුද කියන්නේ එකක්. අපි කියනවා ත්‍රිකෝණයක ත්‍රිකෝණයක තියෙන ත්‍රිකෝණ ගාන කීයද කියලා. ඔය ගණන එකක්. ඔයාලට දැන් මේව බර වැඩි. මම ඒකයි සරල කරලා දුන්නේ. එතකොට ඒකෙත් තියෙනවා. එතකොට තියෙනවා දැන් එතකොට අර ගණිතයේ කොටස් තියෙනවා අංක ගණිතය, බීජීය ගණිතය සහ යාමිතිය ඔය කොටස් කියලා තියෙනවා. ඒවා ඔයාලට උගන්වලා නැහැ. එතකොට අර ගණිතයේ සමහර කොටස් දන්නේ නැති කට්ටිය දැන් කාමරේට ඇතුළු වෙන්න දුන්නේ නැහැ. ඒකෙන් කිව්වේ මොකද්ද? ගණිතය දන්නේ නැති කට්ටිය ජීවිතය සාමාන්‍යයෙන් ආශ්‍රය කරන්නවත් සුදුසු නැහැ කියලා. එතකොට ගණන් දැනගන්න ඕන. ගණන් කියන්නේ මේ ඔයාලා වගේ ගණන් එකතු කරන්න ඕනේ. ඔය කවදාවත් ඉස්කෝලේ ගිහින් නැති මුදලාලිලා කඩේට ගියාට පස්සේ ඒගොල්ලෝ ගණන් හදන්නේ ඔයාලට වඩා කලින්. අන්න ඒකයි එකතු කරන්න අඩු කරන්න සහ ඒ දේවල් ගන්න සංකල්පීමේ වශයෙන් ඒ සාධකය අවශ්‍යයි. ගණිතය අවශ්‍යයි. ශිෂ්‍යත්ව විභාගයටත් ගණිතය අවශ්‍ය කරලා තියෙනවා. එහෙනම් මේක අමාරු දෙයක් නෙවෙයි. මේක හරි සරල දෙයක්. හරි පහසු දෙයක්. ඒක නිසා ඔන්න දැන් අපේ කට්ටිය ඔක්කොමලා ඇඩ් වෙලා ඉන්නේ දැන් ඒක නිසා එහෙම නැති වුණොත් මොකද දන්නවද වෙන්නේ? දවසම වහන්සේච්ච ඔයාලට 7:00ට පන්තිය නවත්තන්න බැරි වෙනවා. ඒක නිසා අපි දැන් පන්තිය පටන් ගමු. අද පන්තිය කරන්න ඉන්නේ නදුත් සර් ගණිත ගැටලු ගොඩක් අරගෙන. හොඳද? දැන් ඔන්න එහෙනම් ඔයාලට මම පොඩි පණිවිඩයක් දෙනවා. මට හිතුණා මේ නදුත් සර්වි අපේ තසඳු අයියා දෙන්නමත් එකතු කරගෙන තාරකා විද්‍යා සංගමයක් පිහිටවන්න. තාරකා විද්‍යා සංගමයක් පිහිටවල ලංකාවේ පුංචි ළමයිගේ මේකට අපි කියමු නදුත් සර් ළමා තාරකා විද්‍යා සංගමයනේ. ළමා තාරකා විද්‍යා සංගමයක් පිහිටවල මේ ළමා තාරකා විද්‍යා සංගමයේ පිහිටවල ආභ්‍යවකාශය පිළිබඳව හඳ පිළිබඳව එහෙම නැත්නම් අහස පිළිබඳව අඟහරු ලෝක පිළිබඳව අපි තොරතුරු ගොඩාක් අරගෙන තොරතුරු ගොඩාක් හොයාගෙන ළමයි මේවට ආසයි.
අපි ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වෙමු. ඒ වගේ ක්ෂේත්‍ර ඔස්සේ. එතකොට අන්නේ ඒ තාරකා විද්‍යා සංගමේ පිටුවේ යන්නේ පළවෙනි අභ්‍යාසයේ තියෙනවා කවද්ද සර් අපිට දිනෙත් එක්ක කිව්වා. ඔව් දැන් ලබන ඉරිදා දැන් අද ඉරිදානේ. ලබන ඉරිදා නෙමෙයි. ඊළඟ ඉරිදා සවස් අපි 5:30 ඉඳලා හැබැයි එදා නම් පුතේ 7:00 අවසන් කරන්නේ නැහැ. ඔයාලා එදා වේලාශ්‍රී සියලුම වැඩ කටයුතු නවත්තලා නාලා කියලා අලුත් ඇඳුමක් ඇඳගෙන කාලා ඔක්කොම බොහොම වෙලා රිලැක්ස් වෙලා ඉන්න ඕන රෑ 10:00 විතර වෙනකම්. මොකද අහසට එක්කරන් යන්න බලාපොරොත්තු වෙනවා තරු පෙන්නන්න. අගෝස්තු 1 ඉරිදා අපි මේක කරනවා. පුතේ මේ සඳහා ඔයාලගේ ඉන්න යාළුවෝ ඔක්කොටම කියන්න අපි එදා 1000 දෙනාට ඇඩ් වෙන්න පුළුවන්. එතකොට පහේ පන්ති ළමයි විතර නෙමෙයි හතරේ පන්තියයි පහේ පන්තියයි දෙකොට්ටාසියම ළමයි එකතු කරගෙන අපි යමු දවසක් තසදු අයියත් එක්ක අහස බලලා ශිෂ්‍යත්ව විභාගයේ අපිටත් ලකුණු 200 ගන්න පුළුවන්ද බලන්න. එහෙනම් මම අද ගණිතයේ වැඩසටහන කරන්නේ නදුන් සර් තමයි කරන්නේ. එහෙනම් සියලු දෙනාටම ආයිබෝවන් බුදු සරණයි සුබ රාත්‍රියක් වේවා. හරි ආයිබෝවන් ඔන්න දෙවෙනි පාරටත් නේ පුතේ සර් ඔන්න කතා කරා කතන්දර දෙක තුනකුත් කිව්වනේ මාත් අහන් හිටියා හැබැයි මම බලන් හිටියා අර අපේ පුළුම් කිලෝග්‍රෑම් එකද යකඩ කිලෝග්‍රෑම් එකද බර කියලා අහපු ප්‍රශ්නෙට දාපු උත්තර ටික නේ ඒ උත්තර පුතේ හරි තර්කානුකූල වෙන්න ඕන දැන් ක්‍රිෂෙල් අපිට උත්තරේ දුන්න ලස්සනට කිලෝග්‍රෑම් එකක් කිව්වොත් ඒකේ ද්‍රව්‍ය ප්‍රමාණය ද්‍රව්‍ය මත පදනම් වෙන්නේ නැහැ. කිලෝග්‍රෑම් එකක් කිව්වොත් පුළුම් කිව්වත් එකයි යකඩ කිව්වත් එකයි ලී කොට්ටියක් කිව්වත් එකයි වැලි කිව්වත් එකයි කිලෝග්‍රෑම් එකමයි. දැන් කල්පනා කරන්න ඕනේ එහෙම නොවුන නම් පුතේ කඩේට ගිහිල්ලා සීනි කිලෝග්‍රෑම් එක වෙන එක පරිප්පු කිලෝග්‍රෑම් එක වෙන ප්‍රමාණයක් වෙන්න බෑ. එහෙම වෙන්නේ නැහනේ. දෙකේම ගේන්නේ කිලෝග්‍රෑම්. හරිද? එහෙනම් ඔන්න සර් පුතාලත් එක්ක හොඳ ප්‍රවිෂ්ටයක් ගත්තා ගණිතයට ගණිත ගැටලු කියන එකට මම දන්නවා දැන් ගොඩක් දෙනෙක් ක්ලාස් වෙලා මට මැසේජ් කරලා තිබ්බා සර් අපි තව ගණිත ගැටලු කරමු මෙහෙම කරමු කියලා ඔබත් යෝජනා එවලා තිබ්බා මම ඒ යෝජනාවත් සැලකිල්ලට අරගෙන තමයි අද ඔබත් එක්ක කතා කරන ගණිත ගැටලු පේපර් එකේ ප්‍රශ්න ටික තේරුවේ. එතකොට පුතේ මේ ශිෂ්‍යත්ව විභාගයට තව ඔබට එන ප්‍රශ්නයක් තමයි ප්‍රශ්න දෙකක් තමයි මම අද මූලික කරගෙන තියෙන්නේ. එකක් තමයි පුතේ අද කතා කරනවා මේ ත්‍රිකෝණ ගාන හොයන එක. හරිද? ත්‍රිකෝණ ගාන හොයන්නේ කොහොමද? ත්‍රිකෝණ ගානක් දුන්නාම ඒකේ ත්‍රිකෝණ ගාන හොයාගන්නේ කොහොමද කියන එක අද එකක් කතා කරනවා. එහෙම ත්‍රිකෝණ ගාන හොයන්න අවස්ථා 7ක් එනවා. සමහර රූප සටහන් 7ක්. දැන් ඔන්න පුතාලට මම නිබන්ධනයක් උදේ දැම්මා. මෙන්න මේ නිබන්ධනේ පොඩ්ඩක් බලන්නකෝ. මේකේ පුතේ මේ ත්‍රිකෝණ ගණන සොයමු කියලා මම දීලා තියෙනවා. මේ බලන්න අවස්ථා පළවෙනි අංක 1 2 3 කියලා මෙහෙම අවස්ථා 7ක් පුතාලට දීලා තියෙනවා. හරිද? මෙන්න මේ අවස්ථා 7න් කොහොමද එක ඒවට ත්‍රිකෝණ ගාන හොයන්නේ? කොහොමද අපි ඒක මේ කෙටියෙන් බලාගන්නේ? නේ මොනවද තියෙන කෙටි උපක්‍රම ඔන්න ඔය ටික අපි ඉස්සෙල්ලාම කතා කරනවා ඊළඟට දෙවෙනි අධ්‍යයනයේදී මම කතා කරනවා අපේ ජනප්‍රිය ප්‍රශ්නයක් ඔයාලත් දන්නවා වාහනයක රෝද ගාන නේ එක්කෝ කුරුල්ලන්ගේ කකුල් ගාන නේ එව සත්තුන්ගේ කකුල් ගණන් දුන්නට පස්සේ ඒකේ ඉන්න සත්තු ගාන අපි වෙන් කරලා ගන්න කොහොමද කරන්නේ කියලා ඔන්න අපි ඒක ඉගෙන ගන්නවා ඊළඟට අපි අවසානයේට අදත් මම ප්‍රශ්න 10ක ඔන්ලයින් පේපර් එකක් ලෑස්ති කරලා තියෙනවා. ගිය සතියේ උගන්වපු ප්‍රශ්නත් දාලා මේ සතියේ උගන්වපු ප්‍රශ්නත් දාලා පුතාලට ඔන්න ලකුණු 50ක පේපර් එකක් හදලා තියෙනවා. ඒක ඔන්ලයින් කරන්න පුළුවන්. දැන් ගිය සතියේ පුතාලගේ සමහර අයට කරන්න බැරි වුණා කියලා ඉදීමක් කළා දීප මම අර ඔයාලා ජොයින් වුණ අපේ ගණිත පන්තියේ කියන ගෲප් එකට දැම්මා ඒක. ඒ ප්‍රශ්න පත්‍රය ආපහු කරන්න පුළුවන් වෙන්න සකස් කරලා දැම්මා. දැන් පුතාලා අද ප්‍රශ්න පත්‍රෙත් කරලා ඒකට ජොයින් වෙන්න. එතකොට මම ඒකේ දැන් පළවෙනිය දෙවෙනිය ඔක්කොම විස්තර ටික හදලා දැම්මා.
ඉතින් දැන් පුතාලට පොඩි අත්දැකීමකුත් දෙනවා ඉස්සරහට. ඒ නිසා ඔන්න අපි යමු පළවෙනි අවස්ථාවට. නේද? අංක 1 යටතේ පුතේ මෙන්න මෙහෙම බලන්න මම කියලා දෙනකම් හොඳට අහගෙන ඉන්න. හොඳේ? ඊට පස්සේ පුතාලත් එක්කත් මම කතා කරනවා යම් ගැටලුවක් ආවොත් මට WhatsApp කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් මම මෙතන chat box එකට දාපුවාම මටත් පේනවා පුතාලට යම් ගැටලුවක් ආවොත් මම ඒකටත් විසඳුමක් දෙනවා. එතකොට පුතේ වෙන ත්‍රිකෝණය කියන හැඩය මේකනේ. නේද? ත්‍රිකෝණය කියන හැඩය මේක. ඉතින් මේ හැඩය විවිධ විදියට තියෙන්න පුළුවන්. දැන් මෙහෙම විතරක් නෙමෙයි පුතේ ත්‍රිකෝණයක් මෙහෙම ඇඳලා ත්‍රිකෝණයන්නේ. නේද? ඊට පස්සේ මෙහෙම ඇඳලා ත්‍රිකෝණයන්නේ. මේ බලන්න මේ ඕන විදියකට ඇඳොත් මේවත් ත්‍රිකෝණ මේ ඔය මේවත් ත්‍රිකෝණ. එතකොට මේ ත්‍රිකෝණ කිසියම් රූපයක ගොඩක් එකට කරලා දුන්නාම කොහොමද අපි වෙන් කරලා අඳුනගන්නේ? මේ බලන්න. ඔන්න මේ ත්‍රිකෝණය ඇතුලේ පුතේ කතා කරන්න දෙයක් නැහැ ත්‍රිකෝණ එකයි. නේද? මේක ත්‍රිකෝණ එකයි. දැන් මේක මම මෙහෙම වෙන් කරොත් දැන් මේකේ ත්‍රිකෝණ කීයක් තියෙනවද? දැන් මේ බලන්න. ඔන්න මේකේ ත්‍රිකෝණ ගාන 1යි 2යි 3යි. ත්‍රිකෝණ 3ක් පෙවුනද? ඈ ත්‍රිකෝණ 3ක් පෙවුනද කාටත්? රයිට්. මේක පුතේ රයිට්. ඔන්න මේකේ නම් ත්‍රිකෝණ 3ක් පෙවුන හරි ලේසි. ඔන්න තව එකකට යනවා මම. දැන් ඔන්න තව ත්‍රිකෝණයක් මෙහෙම තියෙනවා. දැන් මේකේ ත්‍රිකෝණ ගාන බලන්න පුළුවන්ද? මම දන්නවා. මේකේ ත්‍රිකෝණ ගාන ගණන් කරන්න පුළුවන්. ඔන්න බලන්න මම ගණන් කරනවා. හොඳේ? 1යි 2යි 3යි 4යි 5යි 6යි. හරි අමාරුයිනේ. පැටලෙනවා මෙහෙම හොයන්න ගියොත් නම් තව ලොකු එකක් දුන්නොත් ත්‍රිකෝණ හොයන්න නෑ එපා වෙනවා ගණන්. ඔන්න පොඩි ක්‍රමයක් තියෙනවා මේකට. හරි? ත්‍රිකෝණ ගානක් මේ විදිහට ආවොත් මෙහෙම එක තැනකින් බෙදිලා යන විදිහට මෙහෙම ආවොත් බලන්න හොඳට ඔතේ මේ රූප සටහන තියෙන්නේ හරියට මෙතනින් ඇවිල්ලා බෙදිලා ගිහිල්ලා. හොඳේ? එහෙම ආවොත් අපි කරනවා මෙන්න මෙහෙම. මෙයාට 1 මෙයාට 2 මෙයාට 3 කියලා නම් තුනක් දෙනවා. හරිද? මොන නම් දාගත්ත හැටි පැහැදිලිනේ. 1 2 3 කියලා කියනවා. කියලා ඉවරලා පුතේ මෙයාගේ ත්‍රිකෝණ ගාන හොයන්න. ත්‍රිකෝණ ගණන හොයන්න. හරි ලේසි වැඩක් තියෙන්නේ. මෙන්න මේ ටික එකතු කරනවා. 1යි 2යි 3යි. කීයද එකතු වුණාම? 1යි 2යි 3යි 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 6යි. එතකොට මේකේ ත්‍රිකෝණ ගාන කීයද? 6ක් තියෙනවා. ඔන්න ක්‍රමේ පැහැදිලිද? එහෙනම් මේකෙත් අපි හොයලා බලමුද? ඔන්න බලන්න හොඳේ. 1යි 2යි. ඔන්න ත්‍රිකෝණ ගාන හොයන්න මොකද කරන්නේ? 1යි 2යි එකතු කරනවා 3යි. හරිද? ඒකේ ත්‍රිකෝණ 3ක් තියෙනවා කියලා අපිට ආවනේ ගණන් කරද්දි මේ 1යි 2යි 3යි. මෙන්න උපක්‍රමය. මොකද්ද උපක්‍රමය? මෙහෙම අංක දාගත්තා. ඒ අංක ටික එකතු කරා. එතකොට ත්‍රිකෝණ ගාන එනවා. ඔන්න තව එකක් මම අදිනවා. බලන්න ටිකක් ලොකු එකක්. මේ මම අදිනවා 1යි 2යි 3යි 4යි 5ක් විතර තියෙන එකක් අදින්න මම. දැන් බලන්න මේකේ ත්‍රිකෝණ ගාන හොයන්න පුළුවන්ද? බැලු බැලමට බෑ. එහෙනම් ලේසි ක්‍රමේ 1 දැම්මා 2 දැම්මා 3 දැම්මා 4 දැම්මා 5 දැම්මා 6 දැම්මා. හරිද? දැන් මේ ටික එකතු කරනවා මේ 1 2 3 4 5 6. මේ ටික එකතු කරපුවාම කීයද? 1යි 2යි 3යි 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 6යි 6යි 4යි 10යි 10යි 5යි 15යි 15යි 6යි 21යි. මේකේ ත්‍රිකෝණ කීයක් තියෙනවද? 21යි. ඔන්න දැන් ලේසි නේද? කෙට්මි ලේසි නේද දැන්? වැඩේ ලේසිනේ හොයන්න. හරි. දැන් ගන්න නිබන්ධනය. දැන් නිබන්ධනය ගන්න. ඔන්න පළවෙනි අංක 1 කීයකට අදාළව මම උදාලට දීලා තියෙනවා ත්‍රිකෝණ ටික. රයිට්. ඔය ත්‍රිකෝණ වල කීයක් ත්‍රිකෝණ තියෙනවද කියලා හොයන්න. මේ වගේ ත්‍රිකෝණ කීයක් තියෙනවද කියලා හොයන්න. දැන් පටන් ගන්න ඕන මම ක්‍රමයේ කියලා දුන්නා. දැන් අංක දාගන්න ඉක්මනට. හරිම ලේසි වැඩක් තියෙන්නේ. අංක දැම්මා හරහට එකතු කරා. අංක දැම්මා
හරාට එකතු කරා. ඔය රූප සටහනේම ලියන්න. ලියලා එකතු කරන්න. මම ඉස්සරහව ගොඩාක් ඉඳ තියලා තියෙන්නේ. එහෙම ලියන්න හොඳේ. ඉස්සරහ ගොඩක් ඉඳ තියලා තියෙනවා. ඒ ඉඩේ ලියන්න සම්පූර්ණයෙන්ම. හරි ඔන්න. ඔන්න බලන්න. ඔන්න දැන් 3ක් 2ක් මං හදලා තියෙනවා මෙතන. ඔව් හදන්න. මේ ප්‍රශ්න ටික ඔක්කොම හදන්න. ඔන්න බලන්න දැන් කොහොමද කරේ? ත්‍රිකෝණ දෙකක් තියෙනකොට කොහොමද ආවේ? ත්‍රිකෝණ තුනක් තියෙනකොට කොහොමද ආවේ? ත්‍රිකෝණ හතරක් තියෙනකොට කොහොමද එන්නේ? අන්තිමට තියෙනවා. දැන් ඔන්න මම බලාගෙන ඉන්නේ සමහර අය වැඩ ඉවර කරලත් ඉන්නවා. ඉරුණිම් ඉවරද වැඩේ? ඉරුණිම් වැඩ ඉවරද? හසිදු මං කියන දේ ඇහෙනවද ඔයාට? මයික් එක ඔන් කරගන්න පුතාගේ. හසිදුගේ මයික් එක ඔන් කරගන්න. ඉවරද පුතාගේ වැඩ? ඔව්. ඉවරයි. ඔන්න දැන් මම 3ක් හදලා දීලා තිබ්බා. මේක 4ක් තියෙන එක කීයක් එනවද? උත්තරේ 4ක් තියෙන එක කියලා කීයක්? 10යි. 10යි. කොහොමද 10 ගත්තේ? 1 2 3 4 කියලා ලියලා එකතු කරුවා. හරියට හරි. ඔන්න මොකද කරන්න ඕන? 1 2 3 4 ලියලා එකතු කරන්න ඕන. ඔන්න මේ හසිදුගේ උත්තරේ හරි. දැන් අනික් අයගේ උත්තර හරි නම් හරි දාන්න. ආයි දැන් කාලය ඇති නේද ඒ ටිකට දුන්නා. ඒක ලේසිම ක්‍රමයක් තියෙන්නේ. ඒක ලේසි ක්‍රමයක් තියෙන්නේ. ඒ නිසා මේ කාලය හොඳටම ප්‍රමාණවත් ඒකට. right. වෙනුජ මයික් එක ඔන් කරන්න. හරි සර්. වෙනුජ ඊළඟ ගාන දැන් මොන මේකට 10යි කියලා ආවා. ඊළඟට තව එකක් තියෙනව නේද? ඔව්. ඒකේ කීයක් එනවද? 15ක් තියෙනවා සර්. තුන්වෙනි එකේ කීයක් එනවද? 15ක් එනවා. කොහොමද පුතේ 15 ආවේ? 1 2 3 4 5 දාලා එකතු කරා. එකතු කරා. එතකොට මේක අනිත් පැත්ත ගැව්වයි කියලා ප්‍රශ්නයක් නැහැ නේද? නෑ. එතකොට ඔන්න අපේ S2 හොඳට පේන්න ඕනනේ. අපි අපිට බලන්න ඕන අනිත් පැත්ත ගැව්වත් එකම රූපයනේ. තව එකක් තියෙනව නේද? එහා පැත්තේ තව එකක් තියෙනවා වගේ මම දැක්කා. ඒකත් කරාද? හා සර්. අන්තිම එකත් කරන්න. සමරි හරිද?
අවසාන එක කරන්න එහා පැත්තේ පිටුවේ තියෙන මෙන්න මේක මං පේන්න දාන්නම් අනික් අයටත්. දැන් මේක හරි ලේසි වැඩක්. මේක හරි ලේසි වැඩක් දැන් හොඳේ. දැන් හරිම ලේසි. අදාළ අංක දාලා අංක ටික එකතු කරන්නයි තියෙන්නේ. එතකොට පුතේ ඔයාලා ලොකු වෙනකොට ඕක ඉගෙන ගන්නවා. ඔය කතා කරන්නේ ත්‍රිකෝණ සංඛ්‍යා කියන රටාව. හරිද? දැම්ම මේක ඔයාලා ඉගෙන ගන්නේ නැහැ. නමුත් තව ලබන අවුරුද්ද ඒ කියන්නේ 6 වසරේ 7 වසරේදී ඔයාලා මේ සංඛ්‍යා රටා ගැන ඉගෙන ගන්නවා. දැනට අපි මේ කතා කරන්නේ ඔයගොල්ලන්ගේ ශිෂ්‍යත්ව විභාගයට මේ වගේ එකක් ටිකක් ඈත තමයි ඇවිල්ලා තියෙන්නේ. එතකොට දැන් ආපහු දෙන්න පුළුවන් ඉඩකඩ වැඩි. හරිද? එතකොට එක එක මේ කියන ත්‍රිකෝණ රටාව ඇතුලේ තව විදි තියෙනවා. එතකොට අන්න ඒ විදි ගැන තමයි අපි දැන් ටික ටික ඉස්සරහට කතා කරගෙන යන්නේ. ඔන්න අවසාන එක කීයක් තියෙනවද මේකේ ත්‍රිකෝණ? 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8ක් තියෙනවා. එතකොට මොකද කරන්න ඕන අපි? අංක ටික දාලා 1 ඉඳන් 8 දක්වා එකතු කරනවා. 1 ඉඳන් 8 දක්වා එකතු කරපුවාම කීයද උත්තරේ එන්නේ? කාටද කියන්න පුළුවන් අත උස්සන්න බලන්න. මෙන්න මේ පබා කියලානේ පුතාගේ මට භාගයයි පේන්නේ. right මේ තියෙන්නේ. පබසර කියන්න උත්තරේ මට. 36යි සර්. 36යි. දැන් පුතාට හරියටම තේරුණාද වැඩේ? ඔව් සර්. ඒ වගේ එකක් ආවොත් පුළුවන්ද? පබසර. පුළුවන් සර්. ඔන්න එහෙනම් පබසර මම ඕක තා චුට්ටක් වෙනස් කරනවා. හොඳේ? මේ බලන්න. ඕක දැන් මම චුට්ටක් වෙනස් කරලා උගන්වනවා. මෙන්න බලන්න. දැන් ඔය මම පෙන්නුවේ පුතාලට ත්‍රිකෝණයක් තිබ්බා. ඒ ත්‍රිකෝණය හරියටම එක ශීර්ෂයක ඉඳලා නැත්නම් එක මුල්ලක ඉඳලා හරියටම බෙදලා තිබ්බා. දැන් පුතේ ඔය රටාවට අමතරව ඕක මෙන්න මෙහෙම කරලත් එන්න පුළුවන්. මේ හොඳට බලා ගන්න. දැන් මෙහෙම තියෙන මේ ගානේ ඔන්න පුතේ දැන් මෙතනිනුත් ඉරක් අදිනවා මම. ඔන්න දැන් මේ දැන් ඔන්න තව ඉරක් ඇන්දා. මේ දැන් හොඳට බලන්න. දැන් මෙතනින් ඉරක් ඇන්දට පස්සේ අපිට තේරෙන්න ඕන පුතේ මෙන්න මෙහෙම මේකේ ಜಾති දෙකක් තියෙනවා බලා ගන්න. හොඳේ? මේකේ තියෙනවා මෙන්න මෙහෙම උඩින් එකකුත් ඒකට තව තියෙනවා යටින් එකකුත් මෙහෙම ලොකු එකක් තියෙනවා මෙහෙම කුඩා එකක් තියෙනවා. දැක්කද? එතකොට මේ කුඩා එකේ තියෙනවා මේ විදිහට තුනක්. ලොකු එකේ තියෙනවා මේ විදිහට තුනක්. එහෙමනම් පුතේ මේ වගේ වෙලාවක මේ උත්තරේ අරගෙන මේක දෙකෙන් වැඩි කරපුවාම ඔන්න උත්තරේ එනවා. එතකොට කීයද? එතකොට කීයක් එනවද? එතකොට එනවා පුතේ 6ක්. දැක්කද? අර වගේ දෙගුණයක් වෙනවා. ඔන්න තව එකක් මම කරනවා. හොඳේ? ඔන්න දැන් මම මේක මෙතන එක මේ බලන්න. මෙතනින් මම තව ඉරක් මෙහෙම ඇදලා තියෙනවා. මෙතනින් මම තව ඉරක් ගන්නාම අර විදියටම අංක දාලා ඔන්න හොයා ගන්නවා ත්‍රිකෝණ ගාන. දැන් මේකේ කොටස් දෙකක් තියෙන නිසා මේක වැඩි කරනවා දෙකෙන්. එතකොට 42ක් ත්‍රිකෝණ තියෙනවා. දැන් තේරුණාද? ලේසි දෙයක්. ඔන්න ඊළඟ ටික කරමු. ඊළඟට ඔයාලට දීලා තියෙන ටික ටක් ගාලා ගන්න. දැන් ඔන්න ඒක කරන්න තියෙන්නේ මොකද්ද? අර විදිහටම හොයලා දෙගුණයක් කරගන්නයි තියෙන්නේ. ඔන්න වැඩේ පටන් ගමු. දැන් මේකට ගොඩක් වෙලා යන්නේ නැහැ. හොඳේ? චූටි වෙලාවයි යන්නේ. මේ දන්න දේවල් ටිකක් නේ. මේක චූටි වෙලාවයි යන්නේ. හරියට කල්පනා කරලා වැඩේ පටන් ගන්න. හරියට කල්පනා කරන්න. ඔන්න දැන් ඉස්සරලා එකට වඩා චූටි පියවරක් ඉස්සරහට ගිහින් තියෙනවා. හොඳේ? ගොඩාක් ලොකු වෙනසක් කරලා නැහැ. චූටි පියවරක්. එසා පුතාලා දැන් කල්පනා කරන්න ඊළඟ එකට වඩා කොහොමද දෙගුණයක් වෙනකොට වෙන අවස්ථාව. මේක
මං හිතන්නේ මේ වෙනකොට පුතා දන්නවත් ඉතින්. හැබැයි මම කාගෙන් හරි උත්තර අහනවා. උත්තර අහනවා හොඳේ. වැඩ ඉවර කරපු අය අත උස්සන්න. එතකොට මට බලා ගන්න පුළුවන් ටක් ගාලා. right ඔන්න මෙතන නම් වැඩ ඉවරයි කියලා අත් දෙක උස්සන් ඉන්නවා. දැන් ඔන්න මේ තත් උස්සන් ඉන්නවා. අපි නම් සර් හැදුව ටක් ගාලා කියලානේ. අත් දෙකම උස්සලා මෙන්න. එක අතක් නෙවෙයි අත් දෙකම උස්සන් ඉන්නවා. right අපි කාගෙන්ද අහන්නේ? උත්තමා නේද පුතාගේ නම? right පුතේ ඔන්න මයික් එක ඔන් කරගන්න. right මට කියන්න බැරිව පළවෙනි එකේ උත්තරේ කීයද? 6යි. ඒක මම හොයලා තියෙනවා. දෙවෙනි එකේ උත්තරේ කියන්න මට 12යි. 12යි. very good. ඔන්න තුන්වෙනි එකෙත් ඔයාම කියන්න අනිත් පැත්ත අහනවලා තියෙන්නේ. ඒ වුණාට ඔයාම උත්තරේ කියන්නකො තුන්වෙනි එකේ උත්තරේ කීයද? 20යි. 20යි තුන්වෙනි එකේ උත්තරය 20යි. ඔන්න very good. අනෙකත් හරි දාගන්න. අපි තව කෙනෙකුට chance එකක් දෙමු. කවුද මේ? අපි දෙමු අක්කගේ නම දාගෙන ඉන්නේ. මයික් එක ඔන් කරන්න. පුතා මයික් එක ඔන් කරන්න. 6A 20යි 64 කවන්නේ අක්කගේ නමනේ දෙන්නේ. පුතා මයික් එක ඔන් කරන්න. හරි. පුතේ මට කියන්න අන්තිම එකේ උත්තරේ කීයද? මයික් එක ඔන් කරලා කියන්න. කියන්න පුතා. අයත් මයික් එක ඔෆ් වුණා. මයික් 30යි. කීයද පුතේ? 30යි. පුතා කිව්වේ 30යි කියලාද 20යි කියලාද? 20යි. 20යි. කොහොමද 20 ආවේ? පුතා කියන්නේ උඩ එකට නේද? right උඩ එකේ උත්තරේ 20යි. මං අහන්න බැටියෝ අන්තිම එක. අන්තිම එක මෙන්න මේක. ඒකට යටින් එකේ උත්තරේ කියන්න මට. හරිද? හරි. ඔන්න පුතා 30යි. හරියටම හරි. ඔන්න ඒකේ උත්තරේ 30යි. අපි මම ඒක තව පාරක් පොඩ්ඩක් හදලා පෙන්නනවා බලා ගන්න. දැන් ඔන්න අපහැදිලි වුණ දරුවෙක් ඉන්නවා නම් නැවත පාරක් බලා ගන්න. හරිද? දැන් ඔන්න මේ දෙවෙනි රටාව. මේ දෙවෙනි රටාවේ මුලින්ම මේ බලන්න 1යි 2යි 3යි 4 ඔන්නෝමනේ තියෙන්නේ. එතකොට මේක 1යි 2යි 3යි 4යි 5යි මේ වගේ දෙගුණයක් කොහොමනේ තියෙන්නේ. එතකොට පුතේ අපි මුලින්ම කරන්න ඕන මේ ටික එකතු කරනවා. ඔන්න එකතු කරා 1යි 2යි 3යි 4යි 5යි එකතු කරපුවාම කීයද? 1යි 2යි 3යි 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 6යි 6යි 4යි 10යි 10යි 5යි 15යි ඔය එකක. එහෙනම් මුළු රූපේ උනොත් පුතේ මේ වගේ දෙගුණයක්. ඒ කියන්නේ කීයද? 30යි. එතකොට ඔන්න බලන්න පියවර වල ටික. මේ පියවර 1 පියවර 2 පිළිතුර. ඒ බලන්න. එතකොට මෙන්න මේ පියවර වල ටික පුතාලා මතක තියාගෙන ඉන්න. හරිද? පළවෙනි පියවරේදී මම මේ ටික අංක දාලා එකතු කරා. දෙවෙනි පියවරේදී ආපු උත්තරේ දෙගුණයක් කරා. මේක දෙකට බෙදලා තියෙන හින්දා. ඔන්න මම තව දෙයක් අමතරව කියලා දෙනවා. පුතාලාට මීට වඩා ලොකු ඒවා දෙන්නේ නැහැ. හැබැයි මේක තුනට බෙදලා තිබ්බොත් මේක තුනෙන් ගුණ කරලා උත්තරේ ගන්න පුළුවන්. තේරුණාද?
මේක තව එකකින් බෙදලා තිබ්බ කියලා හිතන්න. එතකොට 3ට බෙදලා තියෙන එක 3ෙන් ගුණ කරලා ගන්න. තේරුණාද? එහෙනම් හරිම ලේසි දෙයක්. හොඳේ. එතකොට අර මුල් අවස්ථාවම තමයි අපිට පාවිච්චි කරන්න තියෙන්නේ. ඒක දෙගුණයක් වෙන අවස්ථාව, ඒක තුන්ගුණයක් වෙන අවස්ථාව පුතාලා හිතන්න. පුතාලාට දැන් අමතරව තව දේවල් අවශ්‍ය නම් පුතාලා ඒව ලියා ගන්න. දැන් ඔන්න මම මේකටම තව එකක් අඳිනවා ඉරක්. මේ දැන් මේ වෙන ගානක්. හොඳේ පුතේ. මේ වෙන ගානක්. දැන් මේක මෙන්න මෙහෙමත් තිබ්බනම් දැන් මේකේ පළවෙනි පියවර මේක 15 හොයාගන්න එක, දෙවෙනි පියවරේදී පුතේ 15 වැඩි කරන්නේ 3ෙන්. එතකොට මේක තියෙනවා 45. මේක තියෙනවා 45. ඔන්න එහෙනම් දැන් පුතාලා හිතන්න ඕන. පළවෙනි එක මෙහෙමයි. දෙවෙනි එක කොහොමද උනේ? 3ක් ආවොත් කොහොමද වෙන්නේ? මේ විදිහට ඕන තරමක් අපිට හදන්න පුළුවන්. පුතාලාට චූටිම දෙයයි තියෙන්නේ. දෙකක් වගේ තියෙන එකක් තමයි ඔයාලට තියෙන්නේ. හැබැයි අර පුළුල් කතාව වගේ හරියට හිතන්න ඕන. හොඳේ. හරියට හිතන්න. ශිෂ්‍යත්වයේ ගණිතයේ ප්‍රශ්න ටික නේද? බොහෝ දරුවෝ වරද්දාගන්නේ ගණිතයේ ප්‍රශ්න ටික. හැබැයි ඒව ගොඩක් ලේසි. ලේසි වුණාට සමහර වචන වලින් තමයි ගණන් වරද්දාගෙන තියෙන්නේ. නැතුව ගණන් මහා ලොකු අමාරු ගණන් දෙන්නේ නැහැ. ශිෂ්‍යත්වයේ දෙන්නේ හරිම ලේසි ටිකක්. හැබැයි ඒකේ වචන ටික අපි හරියට අවබෝධ කරගත්තේ නැත්නම් අපේ වැඩේ ඉවර වෙනවා. රයිට් එහෙනම් ඔන්න අපි දැන් රටා දෙකක් ඉගෙන ගත්තා. අංක 1 උත්තර නැවත කියන්න කියලා තියෙනවා පුතේ. අංක 1 උත්තර ටික පැටියෝ මේ නැවත කියන්න ගියොත් අපිට දැන් පැය 2යිනේ තියෙන්නේ. මම රෙකෝඩින් එක හෙට උදේ වෙනකොට දානවා. හරි? හෙට උදේ වෙනකොට මම රෙකෝඩින් එක දානවා. ඒක නිසා බය වෙන්න දෙයක් නැහැ. අවශ්‍ය දේවල් නැවත නැවත පුතාලට බලන්න පුළුවන්. හොඳයි. අපි ඔන්න ඊළඟ ප්‍රශ්නෙට යනවා. දැන් ඊළඟ ප්‍රශ්නේ දිහා බලද්දී අංක 3 බලන්න. අංක 3 කොහොමද තියෙන්නේ? අංක 3 රූප සටහන් කොහොමද ඇවිල්ලා තියෙන්නේ කියලා කල්පනා කරලා බලන්න. අංක 3 රූප සටහන්. අංක 3ට අදාළ රූප සටහන් දිහා බැලුවොත් මේ බලන්න ඔය දැන් කතා කරපු එකම වෙනස් විදියකට එන එකක් තමයි දැන් මේ කතා කරන්නේ. හොඳේ. උදේ මේ බලන්නකො. ඔන්න අපිට තියෙනවා අපි මෙහෙම එකක් හිතමු. ඔන්න මේව රූප සටහනක් තියෙනවා. එතකොට මේකේ පුතේ ත්‍රිකෝණ ගාන කීයද කියලා හොයන්න කිව්වොත් දැන් පුතාට කියලා දීලා තියෙන්නේ 1 2 3 දැම්ම ඔන්න එව්වා 1 2 3 1 ත්‍රිකෝණ 6යි. හරිද? දැන් ඔන්න මේක මේ පැත්තටත් මෙහෙම සම්බන්ධ කරලා තියෙනවා. දැන් බලන්න යට පැත්තට සම්බන්ධ කරලා තියෙනවා. එතකොට මේ උඩ තියෙන එක වගේම එකක් නේ යට තියෙන්නේ. උඩ තියෙන එක වගේම එකක්. එහෙනම් යටත් කීයක් තියෙන්න ඕනද? 6ක් තියෙන්න ඕන. එහෙනම් මේ මුළු රූපේම ත්‍රිකෝණ කීයක් තියෙන්න ඕනද? 12ක් තියෙන්න ඕන. මේ මුළු රූපේම ත්‍රිකෝණ 12යි. මෙන්න බලන්න. 1යි 2යි 3යි මෙන්න 4යි මෙන්න 5යි මෙන්න ලොකු 1යි 6යි. ඊට පස්සේ යට පැත්තක් තියෙනවා 1යි 2යි 3යි 4යි 5යි 6යි. එතකොට ඒකෙන් 12ක් තියෙනවා. එහෙනම් ඉස්සල්ලා දුන්න එක වගේම ඒ හැඩය නැතුව වෙන හැඩයකටත් දෙගුණයක් ගන්න ඒවා තියෙනවා. දැන් ඉස්සෙල්ලා දුන්නේ එකේ මේ බලා ගන්න හොඳට ඔබේ හොඳින් කල්පනා කරලා බලන්න වැඩියෝ. මේ ඔන්න ත්‍රිකෝණ තුන ඉස්සෙල්ලා දුන්නේ එකේ මෙහෙමයි 1 2 3 දැම්ම මෙන්න මෙහෙම බෙදලා තමයි ගත්තේ. එතකොටත් අපි ගත්තේ මේක එකතු කරා 6යි ඒ වගේ දෙගුණයක් තියෙනවා 12යි. බලන්න මේ එකම ගාන දෙන්න පුළුවන් දෙවිදිහක්. හරිද? එකම ගාන දෙන්න පුළුවන් දෙවිදිහක්. හොඳට කල්පනා කරලා බලන්න. මෙහෙම ආවත් අපි දෙගුණේ කියන තැනින් යන්නේ. මෙහෙම ආවත් දෙගුණේ කියන තැනින් තමයි
යන්නේ. එහෙනම් අවස්ථා දෙකම ඔන්න තේරුම් ගන්න. right දැන් ඔන්න මම චූටි ප්‍රශ්න තුනක් ඔබට දීලා තියෙනවා. ඔබ ඒ චූටි ප්‍රශ්න තුනට උත්තර දෙන්න ඉක්මන් කරලා. චූටි ප්‍රශ්න තුනක් ඔබට දීලා තියෙනවා. ඒ චූටි ප්‍රශ්න තුනට උත්තර දෙන්න. හැබැයි නිකන් එකපාරට උත්තර ලියන්න එපා දැන්. හදන ක්‍රමය ඕන. ඒක එකතු කරලා අරගෙන ඒක දෙකේ ගුණ කරලා ඒ යන පිළිවෙල තියෙන්න ඕන. ඒ යන පිළිවෙල තිබිය යුතුයි. right ඔන්න ගොඩක් අය ඉවරයි කියලා දානවා. දැන් ඒ ඉවර වෙන දරුවෝ හැමෝම හරියටම තේරුම් අරන්ද ඉවර උනේ සහ ඉවර කරගත්තේ කියලා කල්පනා කරලා බලන්න හොඳේ. හරියටම තේරුම් ගන්නවා කියන්නේ අපිට ඕන පැත්තකින් ආවොත් මේක කරගන්න පුළුවන් කියන එක. right මේකේ දැන් ගොඩක් දෙනෙක් කියනවා මාත් එක්ක කතා කරන්න කියලා. හැබැයි අපිට වෙලාව නම් මදිනේ නේද? වෙලාව පිළිබඳ තමයි අපිට ගැටලුවක් තියෙන්නේ. මොකද දැන්ට අපි අනිල් සර් එක්ක කතා කරලා තියෙන්නේ මේ ශිෂ්‍යත්වයේ විභාගය දක්වා ළමයින්ට තියෙන ගණිත ගැටලු හිමීට එක ළමයින්ගේ ඔළුව වලට නැත්නම් ළමයි එක්ක කතා කරමු කියලා. එතකොට උදේ මේ අද කතා කරන ආකෘතියේ ගානක් ආවොත් ඒක සම්පූර්ණයෙන් කරගන්න පුළුවන් වෙන්න ඕන. නේද? එතකොට හරි ලේසි වැඩක් තියෙන්නේ. දෙගුණය කියන සංකල්පයෙන් තමයි මේක ගන්න තියෙන්නේ. දෙගුණය කියන සංකල්පය. මම හිතනවා දරුවෝ අවුරුදු ඉවර ඇති කියලා බලමු. right ගොඩක් දෙනෙක් ඉවරයි. සවිනි මයික් එක ඔන් කරන්න පොඩ්ඩක් ඉන්න පුතා. දැන් හැමෝම ඇත්තටම හැමෝම කතා කරන්න කැමති. හැමෝගෙත් එක්කම කතා කරන්න වෙලාවක් නැති ප්‍රශ්නේ තමයි තියෙන්නේ. හැම දරුවෙක්ම අතුස්සන් ඉන්නවා. හරි සතුටුයි එහෙම දැක්කම. මොකද හැමෝම ගණන් හදලානේ. සවිනි කැමරා එක ඔෆ් කරලාද? සවෙනි මට කියන්නකෝ පළවෙනි එකේ උත්තරේ මොකද? මේකේ උත්තරේ කියන්නේ කීයද පුතා? ඇහෙන්නේ නැහැ නේ ටිකක් හයියෙන් කියමු. 2යි. දෙවෙනි එකේ උත්තරේ කියන්න පුළුවන්ද? 12යි. දෙවෙනි එකේ 12යි. එහෙමනම් පුතාටම දෙනවා මම තුන්වෙනි එකෙත් උත්තරේ කියන්න කීයද? 30යි. එතකොට එක පැත්තක 15යි ඒ වගේ දෙගුණයක් ආපුවාම 30යි. very good. ඔන්න උත්තර ලේසි. මේ ටික නම් ගොඩක්ම ලේසි. ඔන්න දැන් චුට්ටක් මම වැඩේ වෙනස් කරනවා. දැන් පුතේ ඔය කතා කරේ එක පැත්තක තිබ්බ එක විදිහේ ත්‍රිකෝණ ගැන. දැන් ඔය ත්‍රිකෝණත් මෙන්න මෙහෙමත් එන්න පුළුවන් හොඳේ. මෙන්න මෙහෙම එනවා. මොකද්ද? ඔන්න ත්‍රිකෝණයක් තියෙනවා. මෙයා මෙහෙමත් බෙදලා තියෙනවා. දෙකට බෙදලා තියෙනවා. මෙයාගේ මේ පැත්තට ත්‍රිකෝණේ තියෙනවා. මේක මෙතෙන් නෙමෙයි. ඔන්න දැන් පුතේ මේකේ ත්‍රිකෝණ ගාන අපෙන් අහන්න. හරිද? දැන් මේකේ ත්‍රිකෝණ ගාන මේකේ ත්‍රිකෝණ ගාන අපෙන් අහන්න. පුතේ මේකේ ත්‍රිකෝණ ගාන අහද්දී අපි ඉස්සලා නිකන් බලමුකෝ මේ බලන්න. අපි නිකන් බලමු මෙන්න ත්‍රිකෝණ ගාන බලමු. අපි මොනවාද ත්‍රිකෝණ ගාන? මෙන්න එකක්. මෙන්න තව එකක් දෙකයි. මෙන්න තව එකක් තුනයි. මෙන්න තව එකක් හතරයි. මේ ලොකු එකයි පහයි. මේ ලොකු එකයි හයයි. මේ ලොකු එකයි හතයි. මේ ලොකු එකයි අටයි. ඔන්න ත්‍රිකෝණ 8ක් අපිට මේකේ පේන්න ඕන. මේකේ ත්‍රිකෝණ 8ක් පේන්න ඕන.
හැබැයි අපිට බලන්න මෙහෙම ගණන් කරගෙන යන්න ගියොත් හරි අමාරුයි. නේද? ගණන් කරගෙන යන්න ගියොත් ත්‍රිකෝණත් එපා වෙනවා. නේද? ඒක නිසා ඔන්න අපි ක්‍රමයක් පාවිච්චි කරනවා. right? චූටි ක්‍රමයක්. පේනද? right ක්‍රමයක් පාවිච්චි කරනවා. මේ ක්‍රමය මෙන්න මෙහෙමයි. අර වගේම 1 2 කියලා අංක දාගන්නවා. ඔන්න බලන්න අංක දාලා පුතේ ඔන්න අපි එකතු කරනවා 1 2 කීයද 1 2යි 3යි 1 2යි කීයද 3යි එතකොට ඒ වගේ දෙගුණයක් තියෙනවනේ දැන් යටක් තියෙනවනේ ඔන්න ඊළඟට මම ඒක දෙකෙන් ගුණ කරනවා කීයද 6යි ඊළඟට ඔන්න ඒ එන උත්තරේට මෙතන තියෙන වැඩිම ඉලක්කම දැන් මෙතන 1 2 නේ තියෙන්නේ. එතකොට දෙකක් මේකට එකතු කරනවා එතකොට 8යි. ඔන්න මේක ටිකක් අරට වඩා සංකීර්ණයි. හරිද? අරකට වඩා සංකීර්ණයි. දැන් චුට්ටක් හිතන්න ඕන බලන්න ආයෙ පාරක්. අපි ඉස්සෙල්ලාම කරන්නේ මොකද්ද? අංක දා ගන්නවා 1 2 කියලා මේකේ දෙකක් තියෙන නිසා. ඊට පස්සේ 1 2 එකතු කරනවා. එතකොට කීයද 3යි. ඊළඟට ඒ වගේ දෙගුණයක් තියෙන නිසා දෙකෙන් ගුණ කරනවා. එතකොට කීයද 6යි. ඊළඟට මේකේ වැඩිම තියෙන ඉලක්කම දෙකනේ දෙකක් එකතු කරනවා. දැන් මේක එකෙන් තේරෙන්නේ නැහැ මේ පළවෙනි එකෙන් මේක තේරෙන්නේ නැහැ. හරිද? ඒ නිසා තව එකකට යනවා. ඔන්න බලන්න දැන් අර වෙනස් වෙන විදිය බලා ගන්න. හොඳේ. වෙනස් වෙච්ච විදිය බලන්නකෝ. දැන් ඉස්සල්ල එකේ පුතේ අපි දැන් අදිද්දී මේ මැද ඉර තිබ්බේ නැහැ. දැන් ඉස්සල්ල එක හදද්දී මේ මැද ඉර තිබ්බේ නැහැ. දැන් මේ මැද ඉර ආවට පස්සේ චුට්ටක් වෙනස් වෙනවා. ඔන්න හොඳට බලා ගන්න. මම කරන්නේ 1 2 3 4. ඔන්න අංක දාගත්තා. මං හැමෝටම තේරෙනවනේ අංක දාපු එක. ඊළඟට මොකද්ද කරන්නේ? මේ අංක ටික එකතු කරනවා 1 2 3 4 ඔන්න අංක ටික එකතු කරනවා කීයද 1 2 3යි 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 6යි 6යි 4යි 10යි ඊළඟට මොකද කරේ 10 ගුණ කරනවා දෙකෙන් කීයද 20යි ඊළඟට ඔන්න වැඩිම ඉලක්කම මොකද්ද 4 එහෙමනම් වැඩිම ඉලක්කම එකතු කරනවා මේකට එකතු කරපුවාම ත්‍රිකෝණ කීයක් තියෙනවා කියලා දෙන්නේ 24ක් තියෙනවා කියලා. ඔන්න දැන් අර රටාව ආය පාරක් බලාගන්න තේරුම් ගන්න රටාව මේ රටාව නිර්මාණය වෙන්නේ මෙන්න මෙහෙම දෙකට බෙදෙන විදිහට ඉරක් ඇඳලා පස්සේ. දැන් මේ ඉර නැති ගණන් තිබ්බා ඉස්සල්ලා. ඒකෙදි කෙලින්ම දෙකෙන් ගුණ කරා. දැන් මේ ඉරාවට පස්සේ තමයි මේ ගැටලු ගොඩක් මතුවලා තියෙන්නේ. ඔන්න නැවත බලන්න. අන්ත දානවා ඒ ටික එකතු කරනවා ඒ උත්තරේ දෙකෙන් වැඩි කරනවා වැඩිම ඉලක්කම එකතු කරනවා අංක දානවා ඒ ටික එකතු කරනවා ඒ උත්තරේ දෙකෙන් ගුණ කරනවා වැඩිම ඉලක්කම එකතු කරනවා රයිට් ඔන්න ඊළඟ ගණන් 4 දැන් වැඩේ පටන් ගන්න එකද තියෙන්නේ 3යි එහෙනම් රයිට් ඔන්න මම දැන් දෙකක් කියලා දීලා තියෙන්නේ පුතාලට එකයි ඉතුරු වෙලා තියෙන්නේ දැන් හොඳට කල්පනා කරලා බලන්න. දැන් හොඳට කල්පනා කරලා බලන්න. දැන් මේ කියලා දෙනකොට ගොඩාක් ලේසි මේක. හැබැයි එක පාරටම කොහෙදී හරි දැක්කහම තමයි අපිට අමාරු වෙන්නේ. ඒක නිසා පුතාලා හරියට හිතලා කරමු. දැන් මෙතන 4 වසරේ දරුවෝ සම්බන්ධ වෙලා ඉන්නවා නේද? දැන් 4 වසරේ දරුවෝ එහෙම මේ ගණන් නැවත බලන්න මම වීඩියෝ එක දානවා. නැවත බලන්න එතකොට මේ රටාව පුතාලට ලේසියෙන් අල්ල ගන්න පුළුවන්.
දැන් මේ විදියටම චතුරස්‍ර රටක් තියෙනවා. මම ආයෙ දවසක පුතාලට චතුරස්‍ර රටා වලට අදාළ මේ වගේ උපක්‍රම ටිකක් කියලා දෙනවා. දැන් ත්‍රිකෝණ වලට අදාළ රටාව බලන්න. පිළිවෙල හදන්න. මෙතන ඉස්සරහට තියෙන්නේ. හොඳයි ඔන්න වැඩ ඉවරයි. ඔව් ඉවරයි කියලා ගොඩක් මැසේජ් දානවා. දැන් ඇත්තටම දැන් ළමයි විභාගෙට සූදානමින් ඉන්නේ. එතකොට මේ වැඩේ ඉන්නවා. රයිට් ඔන්න මොකද්ද උපක්‍රමය? අපි කිව්වා අංක දාගෙන යනවා. 1 2 3 4 5 6. පළවෙනි පියවරේදී අපි මේ ටික එකතු කරනවා 3යි 4යි 5යි 6යි. කීයද එකතු වුණාම 1යි 2යි 3යි 3යි 6යි 4යි 10යි 10යි 5යි 15යි 15යි 6යි 21යි. ඊළඟට අපි 21 ඩබල් කරනවානේ. උඩක් තියෙනවා යටක් තියෙනවා නිසා ඩබල් කරානේ 42යි. ඊළඟට වැඩිම ප්‍රමාණය එකතු කරනවා. එතකොට මොකද්ද වැඩිම ප්‍රමාණය? 42ට 6ක් එකතු වුණාම 48යි. පුතේ මේ 6ක් එකතු කරන්නේ ඇයි? මේ 6ක් එකතු කරන්නේ මෙන්න මේ හේතුව උඩ හොඳට බලා ගන්න. මේ 6ක් එකතු කරන්නේ මේ 6ක් ත්‍රිකෝණ 6ක් තියෙනවා අමතරව. මෙන්න ත්‍රිකෝණ 6 හොඳේ. මෙන්න එකක්. හරිද? මෙන්න මෙතනින් යන ලොකු එකක්. මෙන්න මෙතනින් යන ලොකු එකක් 2යි. මෙන්න මෙතනින් යන ලොකු එකක් 3යි. ඊළඟට මේ පැත්තටත් 1යි 2යි 3යි. ඔන්න ඔය ත්‍රිකෝණ 6 තමයි මේ වැඩි මේක එකතු කරනවා කියලා එකතු කරන්නේ. හරිද? ඒ වැඩි මේක එකතු කරනවා කියලා එකතු කරන්නේ මෙන්න මේ පැත්තේ තියෙන ත්‍රිකෝණ තුනකුයි මේ පැත්තේ තියෙන ත්‍රිකෝණ තුනකුයි ඒක හැදෙන්නේ මෙන්න මෙතනින් සම්මිතික රේඛාවක් නැත්තම් හරි ඉරක් ඇන්දොත් විතරයි. මෙන්න මේ ඉර නැති වුණොත් මෙන්න මේ මම කැඩීරෙන් ඇදලා තියෙන ඉර නැති වුණොත් මේ මොකුත් ඕනේ උත්තරේ 42යි. ඔන්න බලන්න විභාගයේදී අපිව රවට්ටන්න පුළුවන් තැන්. හරි මේ මැද ඉර නැති වුණ ගමන් මේ මැද ඉර නැති වුණ ගමන් මේ ටික නැහැ. දෙලින්ම දෙගුණෙන් උත්තරේ එනවා. හැබැයි මැද ඉර දාපු ගමන් ඒකට අර 6ක් එකතු වෙනවා. ඔන්න හොඳින් කල්පනා කරලා බලන්න පුතේ. මේවා චූටි දේවල්. චූටිම චූටි දේවල්. හැබැයි අපි කල්පනා කළ යුතු දේවල්. හොඳේ? කල්පනා කළ යුතු දේවල්. ඔන්න දැන් රටා අපි කීයක් කතා කරාද? 3ක්. දැන් 4ක්ද? රටා 4ක් කතා කරා. මෙන්න තව දරුවෙක් මගෙන් ඉල්ලීමක් කරනවා අහිංසක ඉල්ලීමක් නේ. අනේ සර් තව පාරක් කියලා දෙන්න. හරි. කියලා දෙන්න. අපි තව එකක් අඳිමු. ඔන්න මම තව රූප සටහනක් අඳිනවා පුතාලගේ කටුකොල ළඟ තියෙනවානේ. ටක් ගාලා කටුකොලයක් අරගෙන ඇඳලා මේ ගාන හදන්න. ඔන්න රූප සටහන මම අඳිනවා. ඔන්න දෙකට බෙදුවා. උතරට බෙදුවා. 1යි 2යි 3යි. 1යි 2යි 3යි. 1යි 2යි 3යි. 1යි 2යි 3යි. ඔන්න දැන් අර හදන්න පුළුවන් දරුවෝ හදාගෙන යන්න. හරි ඊට පස්සේ මගෙන් ප්‍රශ්නය අහපු දරුවෝ සහ මේක නොතේරුණු දරුවෝ අය පාරක් බලා ගන්න. හොඳ? ඔන්න පළවෙනි පියවරේදී කරන්නේ පුතේ අංක දාගෙන යනවා 1 2 3 4 5 6 7 8. අපි ඒ ටික එකතු කරමු. 1 2 3 4 5 6 7 8. දැන් ඔන්න ඒ ටික එකතු කරලා බලමු කීය දෙන්නේ කියලා. ඒ ටික එකතු කරපුවාම 1යි 2යි 3යි 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 6යි 6යි 4යි 10යි 10යි 5යි 15යි 15යි 6යි 21යි 21යි 7යි 28යි 28යි 8යි 36යි.
ඊළඟ පියවරේදී අපි 36 ඩබල් කරනවා. ඩබල් කරනවානේ. 36 ඩබල් කරපුවාම කීයද? 6 වරක් 7 sorry නෑ දෙවරක් 6 12යි එකක් ඉතිරි. දෙවරක් 3 6යි 1යි 7යි. ඔන්න දෙවෙනි පියවර හරි. ඊළඟට වැඩි මේක එකතු කරනවා. මේ එකතු වුණාම කීයද? අවසානයේට ත්‍රිකෝණ 80යි කියලා එනවා. ඒ කියන්නේ බලන්නකො හරියට බට්ටික කාලා අතුරු කසත් කාලා නේ ඔක්කොම බඩ පුරවාගෙන ගිහිල්ලා නිදාගත්තා වගේ වැඩක් නෙමෙයි කරලා තියෙන්නේ. මෙයා ඉස්සල්ලාම කරනවා. මොකක්ද ඒ ටික එකතු කරා. ඒක ඩබල් කරපුවාම උඩ යට දෙකක් තියෙන නිසා ඒ ටික අහු වුණා. ඊට පස්සේ පුතේ 8ක් එකතු කරන්නේ මේ පැත්තට හැදෙන 4යි මේ පැත්තට හැදෙන ත්‍රිකෝණ 4යි දෙකේ එකතුව ගන්න. දැන් පුතාලට පුළුවන් ත්‍රිකෝණ මෙහෙම කීපයක් ඇඳලා බලන්න. දැන් මේක මම රටාව මේ විදිහට කිව්වට මේ රටාව පුතාලා තේරුම් ගන්න ඕන නම් තව කීපයක් මේ විදිහට ඇඳලා බලන්න. චූටි එකේ ඉඳලා ඇඳලා බලන්න. පළවෙනි එක ඇඳලා බලන්න හරිද බලන්න. දෙවෙනි එක අඳින්න හරිද බලන්න. තුන්වෙනි එක අඳින්න හරිද බලන්න. පුතාලට නිකම්ම තේරෙනවා එහෙමනම් මේ රටාව හරි කියලා. හරි? right. ඔන්න එතකොට ඒකේ ප්‍රශ්න තුනේ උත්තර අහනවා වගේ. ඒකේ පළවෙනි එකේ ඉඳන් උත්තර ටික මෙන්න මෙහෙමයි පුතේ එන්නේ. හරිද? පළවෙනි එක 4 පළවෙනි එකේ ත්‍රිකෝණ 8යි. දෙවෙනි එකේ ත්‍රිකෝණ 24යි. තුන්වෙනි එකේ ත්‍රිකෝණ 48යි. ඔන්න හතරවෙනි රටාවට අදාළව ඉපදි. හතරවෙනි රටාවට අදාළව තමයි ඒ පුතාලත් එක්ක කතා කරන්නේ. දැන් පස්වෙනි රටාව. පස්වෙනි රටාව දිහා හොඳින් බලන්නකෝ. මෙන්න බලන්න පස්වෙනි රටාව තියෙන්නේ මේ විදිහට. හරි? පස්වෙනි රටාව පුතේ තියෙන්නේ මෙන්න මේ විදිහට. මේක ටිකක් විශේෂයි. මේකේ රටාවකටත් වැඩිය චූටි අවබෝධයක් තමයි තියෙන්නේ. හරිද? දැන් මෙතන හැදිලා තියෙන බැලුවොත් මේ ත්‍රිකෝණ රටාව සහ මේ ත්‍රිකෝණ ටික හැදෙන විදිය බැලුවොත් අපිට මේක ලේසියෙන් තේරුම් ගන්න පුළුවන්. ඔන්න බලන්නකෝ. හොඳට බලාගෙන ඉන්න පස්සේ මම පුතාලට හදන්න වෙලාව දෙනවා. වෙලාව ගැන ගැටලුවක් නැහැ. ඔන්න පුතේ පළවෙනියටම ත්‍රිකෝණයක් තියෙනවා. දැන් මේක ත්‍රිකෝණ ගාන කීයද? 1යි. දැන් පුතේ මේක වැහෙන්න තව ත්‍රිකෝණයක් ඇන්දොත් මෙහෙම ඔන්න දැන් මේක වැහෙන්න තව ත්‍රිකෝණයක් ඇන්දා. ඇන්දට පස්සේ 1යි 2යි 3යි මේ ලොකු ත්‍රිකෝණයයි කීයද? ත්‍රිකෝණ 4යි. එතකොට ඔක්කොම ත්‍රිකෝණ 5යි. ඔන්න හොඳට බලා ගන්න හොඳේ. මෙන්න මෙයා විතරක් හිටියොත් එක ත්‍රිකෝණයයි. ඊළඟට මෙහෙම තව ත්‍රිකෝණයක් ඇන්දොත් 1යි 2යි 3යි 3ක් එනවා. ඊට අමතරව මේ ලොකු ත්‍රිකෝණය සලකපුවාම 4යි. එතකොට එකතුව කීයද? 5යි. පැහැදිලිද ත්‍රිකෝණ 5ක් ආපු හැටි? දැන් පුතේ මේකත් අහු වෙන විදිහට තවත් දැවැන්ත ත්‍රිකෝණයක් මෙහෙම ඇන්දොත් දැන් මේ ටිකට අමතරව අය එකතු උනේ මේ 1යි 2යි 3යි මේ ත්‍රිකෝණයයි 4යි. එහෙනම් තව ත්‍රිකෝණ 4ක් තමයි එකතු උනේ. එතකොට කීයද උත්තරේ? 9යි. එතකොට මේකේ රටාව මෙහෙමයි එන්නේ. මේකෙදි පුතේ අපි ගණන් කරන්නේ මේ විදිහට. මෙන්න ලොකු ත්‍රිකෝණ 1යි. මෙන්න ලොකු ත්‍රිකෝණ 1යි. ඊට පස්සේ මෙතන ත්‍රිකෝණයකුත් තියෙනවා. එතකොට එතෙන්න 4යි. ඊට පස්සේ ඇතුලේ ත්‍රිකෝණයක් තියෙනවා එතෙන්න 4යි. ඔක්කොම 9යි. හරිද? මේකෙදි අර වගේ නෙමෙයි යන්න තියෙන්නේ. එක කියන එක හැම එකටම එනවා. හරිද? එක ත්‍රිකෝණය කියන එක හැමතැනම වෙනවා. මේ බලන්න මෙයාට ඇතුලෙන් තව එකක් තියෙනවා. එයාට ඇතුලෙන් තව එකක් තියෙනවා. එහෙම ස්තර තුනක් මෙතන තියෙනවා. ඒතර පළවෙනි ස්තරයට 1යි, දෙවෙනි ස්තරයට යනකොට 4යි, තුන්වෙනි තැනට යනකොට තව 4යි. දැන් තව එකක් මෙහෙට ආවොත් තව 4ක් එකතු වෙන එක තමයි වෙන්නේ. දැන් මේක අරට වඩා ලේසි සහ ටක් ගාලා උත්තර ගන්න පුළුවන් අවස්ථා තුනක්. right ටක් ගාලා උත්තර ගමු. අවස්ථා තුනට උත්තර ගන්න බලන්න.
අවස්ථා තුනට උත්තර ගන්න ඕන චූටි ප්‍රශ්න තුනක් තියෙන්නේ. තව පුතාලට හිතා මේක කරන්න පුළුවන්. මම රෝසදා නදිනවා නැවත පුතාලට පැහැදිලි කරලා දෙන්න. ලේසි අවස්ථාවක් තමයි ඒක. හැමෝම කරන්නකො බලන්න. හරිද? සමාධි කරගන්න. right. දැන් ඉවරයි කියලා ගොඩක් දරුවෝ මට මැසේජ් දානවා. ආයි කියලා දෙන්නලු ඒක. right. අපි ඒක බලමු. ඔන්න පුතේ දැන් ගොඩක් දෙනෙක් ඉවරයි කියලා දාපු නිසා මම නැවත මෙන්න මේ ගණන් තුනනේ තියෙන්නේ. ඔන්න හොඳින් බලා ගන්න. පුතේ මේකේ අපි ඔන්න ලොකු ත්‍රිකෝණයට දෙනවා අංක 1 කියලා. හරිද? ඊට පස්සේ ඊට ඇතුලෙන් තව ත්‍රිකෝණයක් තියෙනවා නම් ඒ වෙනුවට 4ක් එකතු කරනවා. එතකොට උත්තරේ 5යි. මේක බලන්න ලොකු ත්‍රිකෝණයට අපි දෙනවා අංක 1. ඇතුලෙන් ත්‍රිකෝණ 1යි. එතකොට ඒකට 4යි. එයාට ඇතුලෙන් තව ත්‍රිකෝණයයි. ඒකට 4යි. ඔක්කොම එකතු වුණාම කීයද? 9යි. ඔන්න තව එකක් බලමු අපි. ලොකු ත්‍රිකෝණයට 1යි. ඇතුලෙන් ත්‍රිකෝණයක් තියෙනවා තව 4ක්. තව ත්‍රිකෝණයක් ඇතුලෙන් තියෙනවා තව 4ක්. ඒක ඇතුලේ තව ත්‍රිකෝණයක් තියෙනවා එනම් තව 4ක්. එතකොට කීයද? 12යි 1යි 13. එතකොට පියවරෙන් පියවර යන්නේ කොහොමද කියලා පුතාලා පොඩි සටහනක් දාගන්නනේ. පළවෙනි පියවර 1යි. මේකට 1යි දුන්නේ. මෙයාට 4යි. මෙයාට 4යි. ඇතුළේ එක්කෙනාට 4යි. බලන්න මෙතන පිටපැත්ත එක්කෙනාට 1යි. ඇතුළේ එක්කෙනාට 4යි. ඇතුළේ එක්කෙනාට තව 4යි. නේ? පිටපැත්තට 1යි. ඇතුළේ එක්කෙනාට 4යි. ඔන්න හරි ලේසියෙන් මතක තියාගෙන ඉන්න. වෙන වැඩ කර ඉන්න එපා. මොකද කොයි වෙලාවෙ Tamanට අවශ්‍ය දේ තේරෙයිද දන්නේ නැහැ. නේද? හරි. ඔන්න එහෙනම් අපි දැන් රටා කීයක් ඉවර කරාද? බලන්න. රටා 5ක් ඉවරයි. ඊළඟට මම 6 වෙනි රටාවට යනවා. 6 වෙනි රටාව. දැන් මේ 6 වෙනි රටාව පුතේ 6 වෙනි රටාව විශේෂිතයි. 6 වෙනි රටාවේ අර වගේ අපිට වෙනස් ක්‍රම වගේ නැත්නම් වෙනස් විදියට මේකේ ත්‍රිකෝණ ගාන ගැන කතා කරන්න එනවා. ඒතකොට මේකෙදි චුට්ටක් මම හිතන්නේ අපි කල්පනාව වැඩි කරන්න ඕන. මේ බලා ගන්න. ඔන්න බලා ගන්න හොඳට. මේක මකනවා දැන්. දැන් ඔන්න ඒ රටාව ඇතුලේ පුතාලා දැක්ක මේ දැන් අපි හැදුවා වගේම එකකුත් තිබ්බා. හැදුවා වගේම එකක් තිබ්බා. මේ මෙන්න මෙහෙම එකක් තිබ්බනේ. මෙහෙම ත්‍රිකෝණයක් තිබ්බා. ඒක ඇතුලේ මෙහෙම ත්‍රිකෝණයක් තිබ්බා. මේක අපි දැන් හැදුවා වගේනේ. මේකේ ත්‍රිකෝණ ගාන අපි දන්නවනේ. කීයද? මේකේ ත්‍රිකෝණ ගාන කීයද? ඈ? මේකේ ත්‍රිකෝණ ගාන 5යි. ඒතර මේකේ ත්‍රිකෝණ ගාන 5යි කියන්න අපි දන්නවා.
නේද? මේකේ ත්‍රිකෝණ ගාන 5යි කියන්න අපි දන්නවා. හැබැයි මම මේකට වෙන ක්‍රමයක් කියලා දෙනවා. හරිද? මේකට වෙන ක්‍රමයක්. මෙන්න ක්‍රමය හොඳේ. මම මෙයාට 1 මෙයාට 2 කියලා දා ගන්නවා. ඔන්න කරපු වැඩේ හොඳින් බලා ගන්න. හොඳේ. දැන් මේ ගානට ඕක ගැටලුවක් නැහැ. හැබැයි ඊට වඩා ලොකු වෙනකොට තමයි ගැටලුව එන්නේ. හරි? ඔන්න පුතේ මෙයාට 1 මෙයාට 2 කියලා දා ගන්නවා. දාගෙන මෙතන මම මෙන්න 1යි. මෙතන 2 කියන්නේ 1යි 2යි. 2 කියන එක අපි දන්නවනේ 2 එකේ ඉඳන් 2 දක්වා එකතු කරා. එතකොට මෙතන කීයක් එනවද? මෙතන 1යි මෙතන 3යි. දැන් මේක එකතු කරනවා. කීයද? 4යි. ඔන්න 4යි. හැබැයි 4 නෙමෙයිනේ. අපේ උත්තරේ 5නේ. ඊළඟට කරන්නේ පුතේ මේ එකතු කරද්දී මේ උත්තරේට ළඟම ඉන්න කෙනා අයින් කරනවා. මෙයාව එකතු කරනවා. එතකොට 4ට එකක් එකතු වුණාම 5යි. ඒක තමයි ඊළඟට කියන්නේ. ඔන්න දැන් මේක චුට්ටක් හිතන්න. දැන් මේක චුට්ටක් හිතන්න. මේක හදන්න ක්‍රම දෙකක් තියෙනවා. ඉස්සෙල්ලා ක්‍රමයටත් මේ ගාන හැදුවා හැකි. හැබැයි දැන් මේ සර් කිව්ව ක්‍රමයටත් හැදුවා හැකි. හරිද? ඒත් 5යි කියලා එනවනේ. කරපු වැඩේ බලන්න. 1යි 2යි කියලා ලියාගත්තා 1. කෙලින්ම ආව 2 කියන්නේ 1යි 2යි එකතු කරලා එතකොට 3යි. මේ දෙක එකතු කරලා 4යි. ළඟම ඉන්න කෙනා අයින් කරලා ඊළඟට තියෙන කෙනා එකතු කරා. එතකොට 5යි කියලා එනවා. එතකොට මේකට අපිට පැහැදිලි කරන්න ක්‍රම ගොඩක් තියෙනවා පුතේ. මේක මේ 1යි 2යි 3යි. තේරුණානේ? මෙතන 1යි 4යි. මේ ලොකු 1යි 5යි. මේ ලොකු එක තමයි මෙතනින් මේ අරන් තියෙන්නේ. හැබැයි ඒක අපිට මෙහෙම කිව්වට ලොකුවට පැහැදිලි නැහැ. ඔන්න අපි දැන් මේක තව චුට්ටක් ඉස්සරහට ගිහිල්ලා කතා කරනවා. දැන් මේකේ තව චුට්ටක් අපි ඉස්සරහට යනවා. එතන මේකේ තව චුට්ටක් ඉස්සරහට යනකොට ත්‍රිකෝණය අපි මේ විදිහට අඳිනවා. හරි? මේ විදිහට අඳිනවා. දැන් ඔන්න අපි බලමු 1යි 2යි 3යි 4යි 5යි. අපි අඳිමු මෙහෙම. ඔන්න. දැන් ඔන්න අදපේක හොඳට බලා ගන්න. දැන් අපිට මුල් ක්‍රමයට මේක හදන්න බෑනේ. අර ඇතුලේ ත්‍රිකෝණ තිබ්බ ක්‍රමයට මේක යන්නේ නැහැ. එතකොට මේ ක්‍රමයට මේක හදන්න බෑ. ඔන්න ක්‍රමය. අපි අර වගේ දැන් මෙන්න අංක 1, මෙන්න 2, මෙන්න 3. පැහැදිලිද? අංක දාන්න හැටි. අංක දාන්නේ මේ එක වගේ ඒවට. හොඳ මේ මැද ඇතුලේවට අංක දාලා නැහැ. මේ පිටපැත්ත දිගේ තියෙන ඒවට තමයි අංක දාලා තියෙන්නේ. අංක දාලා ඔන්න මෙයා එක ප්‍රශ්නයක් නැහැ. එයාගේ උත්තරේ එකමයි. ඊළඟට මෙයා 2 1 දාන 2 කීයද 3යි. මෙයා 3 කොහොමද එන්නේ 1 දාන 2 දාන 3 කීයද එතකොට 6යි. එතකොට ඔන්න මේ ටික ඔක්කොම එකතු කරනවා 6යි 3යි 9යි 1යි 10යි. ඔන්න මේ පියවර හරි. ඊළඟට ඔන්න ළඟම ඉන්න කෙනා අයින් කරනවා. මෙයාව ගන්නවා. ඊට උඩින් කෙනා ආය අයින් කරනවා. එකක් කර එකක් තමයි ගන්නෙ. හරිද? ළඟම කෙනා අයින් කරනවා ඊට උඩින් කෙනා ගන්නවා. එකක් කර එකයි. එතකොට මෙයාට 10ට කීයද එකතු වෙන්න ඕන? 3ක්. එතකොට කීයද උත්තරය? 13. ඔන්න දැන් මේ විදියට රටාව යනකොට කල්පනා කරන්න. ඔන්න දැන් මම පළවෙනි ගානයි දෙවෙනි ගානයි තමයි මේ කියලා දුන්නේ. දැන් තුන්වෙනි ගාන හිතන්න. තුන්වෙනි ගාන හිතන්න. රයිට් දැන් පළවෙනි ගානයි දෙවෙනි ගානයි හදා ගන්න කොතන? දැන් ඔයාලා හදන්න පටන් ගන්න. පළවෙනි ගානයි දෙවෙනි ගානයි ඔයාලා හදන්න පටන් ගන්නකො මම මේක මකන්න නැතුව තියෙනවා. ඔන්න අය මම පැහැදිලි කරනවා. හදනකොට මම පැහැදිලි කරනවා. ආපහු තේරුම් ගන්න බලන්න මේ. අපි අංක දා ගන්නවා මේ පැත්තට. කොහමද 1යි 2යි කියලා. ඊළඟට මෙතන 1යි මෙතන 2 වෙනුවට දාන්නේ 1 දාන 2. එකේ ඉඳන් 2 දක්වා එකතුව තමයි ගන්න.
එකතුව 3යි. මේ දෙන්න එකතු කරලා 4යි. ළඟම ඉන්න කෙනා අයින් කරලා උඩ එක්කෙනා අරගෙන එකතු කරනවා. එතකොට 5යි. ඊළඟ කෙනා බලන්න 1 2 3 කියලා නම් දාගත්තා. හරිද? ඊට පස්සේ පුතේ 1 අර විදිහ තමයි. 2 ඒ විදිහටමයි 1යි 2යි. 3 කිව්වාම එකේ ඉඳන් 3 දක්වා එකතු. ඊළඟට මේ ටික එකතු කරා 10යි. ළඟම ඉන්න එක්කෙනා කැපුවා. ඊළඟ එක්කෙනා ගත්තා. ඊළඟ එක්කෙනා කැපුවා. තව එක්කෙනෙක් ඉන්නවා නම් එයා ගන්නවා. දැන් ඔන්න පළවෙනි ගණන් දෙක නම් ඉවර වෙලා තියෙන්න ඕන. ඒක දැන් තුන්වෙනි එකේ උත්තරේ දානවා ළමයිනේ. තුන්වෙනි එකේ උත්තරේ දැන් ඔන්න ගොඩක් දෙනෙක් මට එවනවා. තුන්වෙනි එකේ උත්තරේ. අයිත් ඔන්න ගොඩක් දෙනෙක් ඔන්න හැබැයි මට දැන් හරි වැරදි උත්තර ගොඩක් එනවා. දැන් දාන උත්තර සමහර ඒවා නම් හරි නෑ. මේක නේද තියෙන්නේ. හරි. හැබැයි මට මේ එවන උත්තර වැරදි සමහර ඒවා. ඔන්න හරි උත්තරයක් දාලා තියෙනවා වැරදි, හරි වැරදි ගොඩ දෙනෙක්ගේ උත්තර වෙනස්. දැන් ඒ කියන්නේ ඔක්කොම වගේ දැන් හදලා ඉවරයි ගොඩක් අයගේ උත්තර තමයි දාන්නේ. මේ බලන්න අපිට කිව්වේ මෙන්න මේ ගාන. පොඩ මේකේ මම බෝඩ් එකේ දැන්ද ගාන. මම ඇන්ද එක නම් වැඩි ලස්සන නෑ. නමුත් බෝඩ් එකේ මම ගාන ඇන්දා. මෙන්න බලා ගන්න පුතේ. හරි? දැන් ඔන්න මම කියපු විදිය හොඳට බලා ගන්න. පුතේ අපි ඉස්සෙල්ලාම කරනවා කිව්වේ අංක දානවා 1 2 3 4. එතකොට මේ බලන්න මේ අංක දාන්නේ මේ පාදයක් අඩංගු වෙන ත්‍රිකෝණය. හොඳට බලන්න ඕන මම පාඩ කරලා පෙන්නනවා මෙන්න මේ වගේ තියෙන ත්‍රිකෝණ තමයි අපි අංක දාන්නේ. එතකොට මේවට අංක දාන්නේ නැහැ. පැහැදිලිද? ඊළඟට ඔන්න අපි මෙතන 1යි. මෙතන 2යි කියන්නේ 1යි 2යි. මෙතන 3යි කියන්නේ 1යි 2යි 3යි. මෙතන 4යි කියන්නේ 1යි 2යි 3යි 4යි. දැන් ඔන්න එකතුව ගන්නවා. 1යි 3යි 6යි මේ ටික එකතු වුණාම 10යි. දැන් ඔක්කොම ටික එකතු කරනවා. මේ ටික එකතු කරනවා. ඔන්න 1යි 3යි 4යි 6යි 10යි 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 20යි. ඊළඟට ඔන්න ළඟම ඉන්න කෙනා අයින් කරනවා මෙයාව ගේනවා මෙතෙන්. එතකොට 20ට එකතු කරන්න ඕන 6ක්. ඊළඟ කෙනා අයින් කරනවා මෙයාව ගේනවා මෙතෙන්. එතකොට 1ක්. එතකොට මේ ටික එකතු වුණාම කීයද? 27යි. ඔන්න ගේන විදිය. හරිද 27? දැන් කරපු ක්‍රමයේ තේරුණාද බලන්න. කරපු විදිය පැහැදිලිද බලන්න. හරි? මේ පැත්තේ අපි අංක දැන් ඕක මම මේ පැත්තට දුන්නට කැමති ළමයෙකුට මේ පැත්තට අංක දාලා හදන්න පුළුවන්. හරිද? මම ලේසි වෙන්න එක විදියකට එන්න ඕන නිසා එක පැත්තකට දාලා දුන්නේ. ගණන් කියන්නේ පුතේ කවුරුවත් මේ බලෙන් පොන දෙයක් නෙමෙයි. ගණන් තියෙන්නේ ඔබ ගාවමයි. ගණිතය කියන එක කාටවත් මොන විදියකින්වත් උගන්වන්න පුළුවන් දෙයක් නෙමෙයි.
ගණිතයේ තියෙන්නේ ඔබේ ළඟ. ඔබේ මනස ක්‍රියාත්මක වෙන විදිහට තමයි ගණිතය ඔබට දැනෙන්නේ. දැන් පුතාලට හොඳම උදාහරණය තමයි පුළුන් කතාව. පුළුන් සහ යකඩවල ස්කන්ධය කිලෝග්‍රෑම් එක ගානේ කිව්ව ගමන් නේද? කිලෝග්‍රෑම් එක ගානේ කිව්ව ගමන් අපිට යන්නේ යකඩ බරයි කියලා. ඒක තමයි අපේ ක්‍රියාකාරීත්වය. හැබැයි ඔබ කල්පනා කරා නම් කිලෝග්‍රෑම් එක කියන්නේ මොකේ කිලෝග්‍රෑම් එක ගත්තත් කිලෝග්‍රෑම් එක කියලා එහෙනම් කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. එහෙනම් ඔන්න මේ ක්‍රමයක් ඔබ තේරුම් ගන්න. පුතාලට මේට වඩා ලොකු ගණන් දෙන්නේ නැහැ. හරිද? මේට වඩා ලොකු ගණන් දෙන්නේ නැහැ. මේට වඩා අඩු ප්‍රශ්න තමයි දෙන්නේ. ඒ කියන්නේ මේට වඩා චූටි ප්‍රශ්න තමයි පහවසරට දෙන්නේ. හරි? ඒක නිසා පුතාලා ඔන්න ඔය දුන්න ගණන් නැවත කරලා බලන්න. හරිද? දැන් මේ 27 ආවේ නැති දරුවෝ ඉන්නවනම් නැවත කල්පනා කරන්න කොහේද වැරදුනේ? මේ රටාව මට බැරි ඇයි? කොහෙද මගේ බැරි වුනේ කියලා බලන්න. මේ බලන්න පළවෙනි එක මේ 1යි. දෙවෙනි එකට 1යි 2යි. ඒ කියන්නේ 2 වැටුනහම එකේ ඉඳන් 2 දක්වා එකතු කරනවා. 3 වැටුනහම එකේ ඉඳන් 3 දක්වා එකතු කරනවා. 4 වැටුනහම එකේ ඉඳන් 4 දක්වා එකතු කරනවා. ඊට පස්සේ ඒකතු වෙලා එන උත්තර ටික බලනවා කීයද කියලා. ඊළඟට ළඟම කෙනා අයින් කරලා උඩ එක්කෙනා ගන්නවා. ඊළඟ එක්කෙනා අයින් කරලා ඊළඟ එක්කෙනා ගන්නවා. අරගෙන ඉවරලා එකතු කරලා බලන්න. ඔන්න බලන්න. එතකොට අපිට මේ කියන කතාවේ ඇතුලේ වෙනම රටාවක් ගොඩ නැගෙනවා. එතකොට පුතා ඔන්න රටා මම කීයක් දැන් කතා කරාද? 6ක් කතා කරා. ඒ රටා 6ක් ඔය අපිට ලැබෙන්න පුළුවන් රටා 6ක්. ඊළඟට කිසිම රටාවක් නැති ඒවාක් තියෙනවා. දැන් ඊළඟ ප්‍රශ්න දෙක මම ගොඩ නගලා තියෙන්නේ කිසිම රටාවක් නැතුව. හරිද? මම මේ ප්‍රශ්න දෙක කාටවත් කියලා දෙන්නේ නැහැ. දැන් ඔබට මිනිත්තු 2ක් මිනිත්තු 3ක් දෙනවා. ඒ ප්‍රශ්න දෙක ටක් ගාලා ලියන්න. දැන් ඊළඟ ප්‍රශ්න දෙක මම කියලා දෙන්නේ නැහැ කාටවත්. මොකද ඒකේ කිසිම රටාවක් පේන්නේ නැහැ. අපි හැබැයි ඔය ඉගෙනගත්ත රටා භාවිත කරලා ඕනනම් බුද්ධිමත්ව කල්පනා කරොත් ඉගෙනගත්ත රටා භාවිත කරලා හදන්නත් පුළුවන්. එහෙම නැත්නම් නිකන් ගණන් කරලා ගන්නත් පුළුවන්. හොඳයි. ගොඩක් දරුවෝ ඉතාලම ඉක්මනට වැඩිවර කරනවා. නේ? ඒ කියන්නේ දැන් මේවා ගැන හොඳම අවබෝධයක් තියෙනවා. ගොඩක් අය දැන් වැඩ ඉවරයි කියලා ඔන්න උත්තරත් මට ඉවර තියෙනවා. හරි අපි බලමු පුතේ. උත්තරත් එවලා තියෙනවා. ඔය සමහර ඒවා අපහැදිලි වුණු තැන් තියෙනවා නම් පුතාලගේ සිග්නල් ගැටලු වෙලා කට් වෙලා ආපහු සම්බන්ධ වෙච්ච තැන් ඊට පස්සේ 4 වසරේ චූටි බබාලත් ඉන්නවා මෙතන ඒගොල්ලෝ
පුතාලට මේකේ රෙකෝඩින් එක දැම්ම ගමන් ටක් ගාලා බලන්න. ඒක නවත්ත පුතා කල්පනා කර බලලා හදන්න. හරි? එතකොට අපිට තව චුට්ටක් මේක පැහැදිලි වෙනවා. එතකොට ඔයාලා ගාව තියෙන නිබන්ධනය ගන්න ඒකත් එක්ක සංසන්දනය කරලා බලන්න. එතකොට පුතාලට ඒ වැඩේ හොඳටම පැහැදිලි වෙනවා. අපි හැම වෙලාවෙම බලන්න ඕන මේ අපිට මේක කොච්චර දුරට පැහැදිලිද කියන එක. කියන්නේ තමන් මේක හරිද වැරදිද කියලා තර්ක කරන්න ඕන. දැන් චූටි බබාලට මට සම්පූර්ණව ගණිතය කියන සංකල්පයේ අර සර් කිව්වාගේ ගැඹුරුම කතන්දර වලට මට පුතාලත් එක්ක යන්න බෑ. මොකද ඕගොල්ලෝ මේ හිතානිද්දට ශිෂ්‍යත්ව විභාගයේ ලියන්න ඉන්න දරුවෝනේ. ඒ නිසා මේකේ ඇත්ත කතාව මට පුතාලත් එක්ක කියන්න බෑ ඇත්තටම. මේකේ එන රටාව මොකද්ද? මේකේ තියෙන සංඛ්‍යානුක්‍රමය මොකද්ද? එහෙම කියලා මට පුතාලට කියන්න බෑ. මොකද මම මේ මෙතන උත්සාහ කරන්නේ පුතාලට ලේසි වෙන්න යම්කිසි උපක්‍රමයක්. මේ වගේ එකක් ආවොත් යම්කිසි උපක්‍රමයක් පුතාලට යොමු කරා. right. ඔන්න එහෙනම් මේ දෙකනේ අපි දුන්නේ අවසානට. එතකොට මේකේ පොතේ දැන් මේකේ ත්‍රිකෝණ ගණන් කරද්දී අපි හොඳට කල්පනා කරලා බලන්න මේ වගේ අවස්ථාවක් තිබ්බොත් ත්‍රිකෝණ කීයක් ආවද? එහෙම දෙකට බෙදුවොත් 1 2 3යි කියලා ආවා. එතකොට මේ පැත්තට ත්‍රිකෝණය ආපහු දෙකට බෙදලා තියෙනවා. එතකොට ඒ පැත්තටත් තව ත්‍රිකෝණ 3ක් එනවා. නේද? ඊට අමතරව මෙතනයි කියලා තව ත්‍රිකෝණ 3ක් ඇවිල්ලා තියෙනවා. හැබැයි මෙහෙම ගණන් කරනකොට මතක තියාගන්න එකක් දෙපාරකුත් අහු වෙලා තියෙනවා. ඒ නිසා හොඳින් කල්පනා කරලා බලන්න. මෙන්න 1යි 2යි 3යි 4යි ඔන්න ඇතුලේ තියෙන 4 ගණන් කරා. ඊළඟට 5යි 6යි මේ ලොකු එකයි 7යි මේ පැත්තට 8යි මේ පැත්තට 9යි. එතකොට අවසානයේ කීයක් ඇවිදත් ත්‍රිකෝණ කීයද? right. මේ බලන්න. දැන් ඔන්න රැවටෙන තැනක්. දැන් මෙන්න මෙයා ත්‍රිකෝණයක් විදියට ගණන් ගන්නවද? නෑ. එහෙනම් මෙතන එකක් එන්නේ නෑ. එහෙනම් ත්‍රිකෝණ ගණන කීයද? 8යි. ඔන්න බලන්න. අපි ගණන් කරගෙන යද්දී අපේ ඇහැ රැවටෙනවා. මේ 1යි 2යි 3යි මේකයි 4යි කියලා ටක් ගාලා ගන්නවා. මොකද දන්නව දැන් 9යි කියලා ගහලා තිබ්බයි නිකන් සතුටින් පිනා ගිහිල්ලා හරි දැම්මා. නේ? ඊට පස්සේ ඒක 8 කරපු ගමන් අයියෝ වුණා. එසා ඔන්න හොඳට කල්පනා කරලා බලන්න. right ඊළඟ එකට යනවා. මෙන්න බලන්න. මේකේ 1යි 2යි ලොකු 1යි 3යි මෙයා 4යි මෙයා 5යි එච්චරයිද තියෙන්නේ මෙයා 6යි හරි නේද ත්‍රිකෝණ කීයද තියෙන්නේ 6යි තියෙන්නේ ත්‍රිකෝණ 6යි තියෙන්නේ මෙතන කැඩිලා තියෙන්නේ මේ පේනවද මේක එක දිගට තිබ්බනම් තව වෙනස් වෙනවා මේක එක දිගට නැති නිසා වෙනස් ඔන්න පුතාලා දැන් මේ වගේ අවස්ථාත් අපිට එනවා දැන් විභාගයේ කියන එක වෙලාවෙදි හැම වෙලාවෙම බලන්නේ මේ දරුවා හරියට කියවනවාද මේ දරුවා මේ කියන ප්‍රශ්නය නැත්තම් මේ අහන දෙයටද උත්තරේ දෙන්නේ මෙයාගේ ඇහැට මේක පේනවාද ඔන්න ඔය වගේ දේවල් නහන් ඔය වගේ දේවල් එක්ක සැලසුම් කරාට පස්සේ සමහර විට අපි ඉගෙන ගත්ත කිසිම රටාවක් නැතුව මේ වගේ කිසිම රටාවක් නොමැති අවස්ථාවක දෙන්න පුළුවන්. ඉතින් පුතාලා දැන් උත්සාහ කරන්න ඕන විභාගයට පුතාලගේ එන්නේ මොකක්ද? අන්න එන එක අපි ඉගෙන ගත්ත වගේ රටාවක්ද එහෙම නැත්නම් අලුතෙන්ම මම හිතන්න ඕන තැනක්ද කියලා කල්පනා කරලා බලන්න. මෙන්න මේ මට දරුවෙක් මැසේජ් කරනවා නිතරම පස්වෙනි එකේ උත්තර ටික කියන්න කියලා. උදේ පස්වෙනි එකට අදාළ අංක 5ට අදාළ උත්තර වෙන්නේ පළවෙනි රූපයට 5යි. දෙවෙනි රූපයට 9යි. තුන්වෙනි රූපයට 13යි. හරිනේ? ඔන්න ඒකේ
හරි වැරදි දාගන්න. පුතේ ඊළඟට ඔන්න මම දැන් ඔය ත්‍රිකෝණ රටා සහ ත්‍රිකෝණාශ්‍රිතව ත්‍රිකෝණ ගාන ගණන් කරන්න එන අවස්ථා කිහිපයක් තමයි මම පුතාලත් එක්ක කතා කරේ. ඊළඟට මම ඔයාලත් එක්ක කතා කරන්න තෝරාගත්තේ හැමදාම වගේ ප්‍රශ්නයක් අහන මේ කකුල් ප්‍රමාණය දීලා නේ. මෙන්න මේ වගේ රෝද ප්‍රමාණය දීලා පුතාලගෙන් අහන ප්‍රශ්නයක් තමයි මම ඊළඟට තෝරාගත්තේ. පුතේ ඕකේ මේ චූටි ගැටලුවකුත් තියෙනවා. අන්තිම ප්‍රශ්නේ පොඩ්ඩක් වෙනස් කරගන්න ඕන. ඒක මේ නිබන්ධනය දාන්න කලින් හදන්න බැරි වුණා. ඔයකේ තියෙන අන්තිම 12 වෙනි ප්‍රශ්නකෝ 12 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ බස් රථ 20ක්ද 30ක්ද ඔයාලට දුන්නේ එකේ. ඔයාලා print out ගත්තා නම් ඔයාලා එකේ ඇත්තේ 30ක්. හරිද? ඒක කපලා 20යි කියලා හදාගන්න. 30යි නෙමෙයි ඒක 20ක් එන්න ඕන. ඔන්න පුතේ දැන් මම ඊළඟට යන්නේ මේ සත්තු ගාන එහෙම නැත්නම් ඔය බස් රථ ගාන මෙන්න මේ වගේ ගානක් කතා කරා. හරිද? ඔන්න එහෙනම් මම ඉස්සල්ලාම 8 වෙනි ගාන කියලා දෙනවා හැමෝටම. 8 වෙනි ගානෙන් කියන්නේ මොකක්ද? එක්තරා ගොවිපලක කුකුලන් සහ එළුවන් 12 දෙනෙක් සිටින අතර ඔවුන්ගේ කකුල් වල එකතුව 30කි. එම ගොවිපලයේ සිටින කුකුලන් හා එළුවන් ගණන වෙන වෙනම සොයන්න. එහෙනම් ඔන්න මම ඉස්සල්ලාම කරන්නේ පුතේ කුකුලන් එළුවන් කියලා ලියා ගන්නවා. හරිද? මම කුයන්නයි යන්නයි ලියාගත්තා. කුකුලන් සහ එළුවන් ලිව්වහම කුකුලන්ගේ කකුල් 2යි එළුවන්ගේ කකුල් 4යි. කුකුලන්ගේ කකුල් 2යි එළුවන්ගේ කකුල් 4යි. හරි නේද? කකුල් 6ක් එහෙම නැහැ එළුවන්ට. නැත්තම් ගැටලුවක් නැහැ. කකුල් 4යි. ඊට පස්සේ කියන්නේ මේ සත්තු දෙගොල්ලෝගේම එකතුව මේ බලන්න. එකතුව 12යි. හැබැයි ඒ වගේම කියනවා කකුල් වල එකතුව. කකුල් වල එකතුව කීයද දීලා තියෙන්නේ 30යි. ඔන්න දුන්න විස්තර ටික හොඳේ. දැන් මේවා අපිට ඕන විදියකට ලියා ගන්න නම් පුළුවන්. අපිට නිදහස තියෙන ඕන විදියකට ලියා ගන්න. අපි ඔන්න කල්පනා කරනවා මේ බලන්න. කුකුල් කකුල් 2යි එළුවන්ගේ කකුල් 4යි. හැබැයි මුළු සත්තු 12ක් ඉන්නවා. ඒ වගේම ඔක්කොම කකුල් 30ක් තියෙනවා. මේ බලන්නකෝ. සත්තු 12 දෙනෙක් ඉන්නවා නම් සත්තු 12 දෙනෙක් ඉන්නවා නම් මේ 12 දෙනාටම අනිවාර්යයෙන්ම කකුල් 2 ගානේ තියෙන්න ඕනේ. ඇයි එහෙම කියන්නේ? මෙයාට අනිවාර්යෙන් කකුල් 2යි. මෙයාට කකුල් 4යි. හැබැයි 4ක් තියෙනවා කියන්නේ යාගේ 2ක් තියෙනවමනේ. නේද? එතකොට මේ දෙක ගුණ කරපුවාම එනවා කීයක්ද 24ක්. එතකොට ඔන්න මම කොහොමද කරේ? අඩු කකුල් ගාන තියෙන කකුල් ප්‍රමාණයෙන් ඉන්න සත්තු ගාන වැඩි කරා. එහෙම වැඩි කරාට පස්සේ එනවා මේ සත්තු දෙගොල්ලන්ටම කකුල් 2 ගානේ තිබ්බනම් වැය වෙන කකුල් ගාන. හරිද? එතකොට ඉතිරි කකුල් ගාන මොකද්ද? ඉතිරි කකුල් ඒ කියන්නේ ඔක්කොම කකුල් 30ක් තිබ්බනම් 24ක් අඩු කරපුවාම කකුල් කීයද? 6යි. මේ කකුල් 6 කාගේද? ඉතිරි කකුල් කියන්නේ කාගේද? මේ වැඩි විච්ච එලිච්චියන්ගේ කකුල්නේ. නේද? එළුවන්ගේ කකුල්. මේ වැඩි ටික එළුවන්ගේ කකුල්. හැබැයි එළුවන්ගේ කකුල් වැඩි උනේ කීයක්ද? මෙයාට 4යි මෙයාට 2යි. එහෙනම් වැඩි කකුල් කීයද පුතේ තියෙන්නේ? 4න් 2ක් අඩු කරපුවාම 2යි. ඒ කියන්නේ මේ එළුවන්ගේ කකුල් 2ක් වැඩි. එහෙමනම් මෙන්න මේ වැඩි කකුල් ගන්න වැඩි කකුලෙන් මේකෙන් බෙදුවාම උත්තරයක් එනවා 3යි කියලා. මේ 3 කියන්නේ මොකක්ද? එළුවන් ගණන. මේ 3 කියන්නේ එළුවන් ගණන. එතකොට එළුවන් ගණන 3 නම් කුකුලන් ගණන කීයද? 12න් 3ක් අඩු කරපුවාම 9යි. කුකුලන් ගණන 9යි. ඔන්න මම අයපාරක් පැහැදිලි කරලා දෙනවා. හොඳට අහගන්න අපැහැදිලි දරුවෝ.
අපිට දීලා තිබ්බේ කුකුල්ලුයි එළුවෝයි ඉන්නවා ගොවිපලක 12 දෙනෙක්. ඒ 12 දෙනාගේ කකුල් වල එකතුව 30යි. ඔන්න මේ දීලා තියෙන තොරතුරු ටික. මම ඊට පස්සේ කුකුලෝ එළුවෝ කියලා ලියාගත්තා. කුකුල්ලාගේ කකුල් 2යි එළුවන්ගේ කකුල් 4යි කියලා ලියාගත්තා. ඊළඟට මම කල්පනා කරලා බැලුවා මේ 12 දෙනාටම කකුල් 2 ගානේ තියෙනවාමයි. හැබැයි එළුවන්ට තව කකුල් 2ක් වැඩි. නමුත් හැමෝටම 2 ගාන දෙන්න පුළුවන්. ඒ නිසා මම මේ 12 දෙනාටම කකුල් 2 ගානේ දුන්නා. එතකොට දුන්නාට පස්සේ කකුල් 24ක් ආවා. එතකොට මේ 24 කියන්නේ කුකුලන්ගේ කකුල් ගානයි එළුවන්ගේ 2 ගානේ තියෙන කකුල් ගානයි. හැබැයි එළුවන්ට කකුල් තව 2ක් වැඩි. එතකොට මේ ටික ඉතුරු වෙනවා තව කකුල් 6ක් අපිට මේ ඔක්කොම 30ක් තියෙනවා. 24ක් අයින් වෙනවා. එතකොට කකුල් 6ක් ඉතිරි වෙනවා. මේ ඉතිරි වෙන කකුල් 6 කියන්නේ පුතේ මේ එළුවන්ගේ අර වැඩි විච්ච කකුල් ටික. එළුවන්ගේ වැඩි විච්ච කකුල් ටික. එතකොට අපි කරන්නේ අර එළුවන්ගේ වැඩි විච්ච කකුල් දෙකයි නේ තියෙන්නේ කුකුලන්ට වඩා. මෙතන වැඩි විච්ච ටික මෙතන වැඩි විච්ච ටිකෙන් බෙදනවා. ඒ කියන්නේ වැඩි විච්ච කකුල් ගාන නැත්නම් ඉතිරි විච්ච කකුල් ගාන මෙයාගේ වැඩියෙන් තියෙන කකුල් ගානෙන් බෙදනවා. ඒ කියන්නේ 6 දෙකෙන් බෙදනවා. ඒක බෙදුවාම එන්නේ එළුව ගාන කීයද කියලා. මොකද ඒ කකුල් 6 අනිවාර්ය එළුවන්ගේනේ. අනිවාර්ය එළුවන්ගේ. එහෙනම් ඔන්න එයාගේ උත්තරය 3යි කියලා ආවම එළුව 3යි කියලා ආවම ඔක්කොම 12ක් ඉන්න නිසා 12න් 3ක් අඩු වුණාම කුකුල්ලු ගාන එනවා 9යි කියලා. එතකොට හදලා බලන්නකො. 9 වාරයක් 2 18යි. 3 වාරයක් 4 12යි. 12යි 18යි 30යි. එතකොට කකුල් ගාන හරිනේ. නේද? කකුල් ගාන හරි. ඔන්න දැන් පුතාලට අවශ්‍ය දේවල් තියෙනවා නම් ලියා ගන්නකො. දැන් පුතාලට වීඩියෝ එක දාපුවාම නැවත පාරක් රිවයින්ඩ් කර මේ කියපු කතාව මොකක්ද කියලා බලන්න. හරි? රයිට් ඉක්මනට හදාගමු. ඔන්න දැන් අවශ්‍ය කරුණු දැන් පළවෙනි ගානනේ හදාගන්න දැන් බලන්න. ඒ හදනකොට කල්පනා කරන්න. මොකද්ද මේ කරන්නේ? ඉස්සල්ලාම ලියා ගන්න කුකුල්ලොන්ගේ කකුල් ගාන කීයද එළුවන්ගේ කකුල් ගාන කීයද කියලා. හරිද? ඊට පස්සේ දුන්න තොරතුරු ටිකක් පුතේ පැත්තකින් ලියලා තියන්න. මේ හදන විදිය ලියන්න ඕන නෑ. හරිද? විභාගයට ඔයාලගෙන් බලාපොරොත්තු වෙන පුතේ උත්තරේ විතරයිනේ. හදන විදිය අවශ්‍ය නෑ. නමුත් හදන විදිය දැනට උතන ලියා ගන්න. මොකද එතකොට පුතාලට පස්සේ වෙලාවක බලද්දි කොහොමද මේක කරේ කියලා තේරෙනවනේ. නැත්තම් උත්තරේ විතරක් තිබ්බොත් පස්සේ වෙලාවක බලද්දි මොකද්ද මේ කියලා තේරෙන්නේ නැහැ. හරි? ඒ නිසා ඔන්න කල්පනා කරලා බලන්න. එතකොට මෙන්න මේ තොරතුරු ටික අපි දන්න ටික. මේකෙන් ගත්ත හැටි තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ 12 දෙනෙක් ඉන්නවා. අනිවාර්යෙන් කකුල් දෙක ගානේ මේ 12කම තියෙනවා. ඔක 24යි. ඒතකොට ඉතුරු වෙනවා කකුල් 6ක්. මේ ඉතුරු වෙන කකුල් 6 මොකද්ද? මේ එළුවන්ගේ වැඩි කකුල්. එතකොට එළුවන්ගේ වැඩි කකුල් දෙකක් තියෙනවා. අර දෙකට අමතරව තව දෙකක් තියෙනවා. එතකොට මෙන්න මේ වැඩි කකුල් දෙකයිනේ. ඒ ඉතුරු වෙච්ච කකුල් ගාන වැඩි කකුල් ගානෙන් බෙදපුවාම එන්නේ අපිට කෙලින්ම එළුව ගාන නැත්තම් අර වැඩි කකුල් තියෙන අයගේ ප්‍රමාණය. අඩු කරාට පස්සේ උත්තරේ ගන්න පුළුවන්. දැන් මේක පුතාලට තේරෙන පුතාලගේ භාෂාවෙන් ලිව්වට කමක් නැහැ. හරිද? මේ බෝඩ් එකේ තියෙන ටික මෙහෙමම ලියන්න ඕන. සර් කියපු එකම ඕන. එහෙම එකක් නැහැ. පුතාලා තේරුම් ගන්න ගණිතය කියන්නේ පුතාලට තේරුණ දේ තර්කානුකූලව ලියන එක. හැබැයි මම මේ කතා කරන්නේ දැන් ඔය 6 වසරෙන් එහා හොඳේ. නිසා 5 වසරේදී එච්චර දේවල් ඔයාලට කියන්න බෑ. 5 වසරේදී අපිට තියෙන්නේ මේ විභාගයට අවශ්‍ය දේවල් වලට උදව් කරන එක විතරයි.
හොඳයි. මම තව එක ගානක් කියලා දෙනවා. හරිද? එක ගානක් කියලා දෙනවා. ඒ තමයි අන්තිම ගාන. මොකද මේ අන්තිම ගාන කියලා දෙන්න හේතුව මේ අන්තිම ගානේ පොඩි printing mistake කීපයක් තියෙනවා. ඒක නිසා අන්තිම ගාන මම පොඩ්ඩක් අන්තිම ගාන කියලා දෙනවා. ඊටු ගණන් ටික පුතාලා හදන්න ඕන. right ඔන්න බලන්න 12 වෙනි ගාන. පුතේ 12 වෙනි ගානේ කියන්නේ ඒකේ රෝදා කියලා වැදලා තියෙන්නේ නේ. රෝද 6ක් සහිත බස් රථයක් හා ත්‍රිරෝද රථ 20ක් බස් නැවතුම්පලක් අසල නවතා ඇත. ඕකේ පුතාලා ගත්ත එකේ 30යි කියලා තිබ්බනම් ඒක 20 කරගන්න. මොන බස් රථ නැවතුම්පලක් අසල තියෙනවලු බස් සහ ත්‍රිරෝද රථ නේ three wheel bus තියෙනවා. එතකොට කියනවා බස් රථ හා ත්‍රිරෝද රථ තියෙනවා. එතකොට 20ක් තියෙනවා. ඊට පස්සේ රෝද තියෙනවා 90ක්. ඔන්න දැන් අපිට දීලා තියෙන තොරතුරු ටික මම පුතේ ලියාගත්තා. පාද තොරතුරු ටික රථ 20යි රෝද 90යි. ත්‍රිරෝද රථයේ රෝද 3යි බස් රථයේ රෝද 6යි කියලා අපිට දීලා තියෙනවා. හරිද? බස් රථයේ රෝද 6යි කියලා දීලා තියෙනවා. එතකොට ඔන්න මම බලන්නකො ත්‍රිරෝද රථයේ 3යි බස් රථයේ රෝද 3ක් වැඩි. නමුත් බස් රථයේට 3 ගානේ රෝද තියෙනවනේ. ඒ නිසා මම හොයනවා රථ 20කට රෝද 3 ගානේ කොච්චර යනවද කියලා. රථ 20කට රෝද 3 ගානේ යනවා කීයක්ද? රෝද 60. එතකොට ඉතිරි රෝද මොකද්ද? 90න් 60ක් අඩු වුණාම ඉතිරි රෝද 30ක්. මේ රෝද 30 කාගේද? මේ රෝද 30 මේ බස් වල වෙන්න එපා. මොකද එයාගේ රෝද 3ක් වැඩි නේද? උත්තමා තේරුණාද මම මේ කියන එක? මෙයාගේ රෝද 3ක් වැඩි නේද? මේ වැඩි ටික එහෙනම් බස් වල රෝද වෙන්න ඕන. එහෙනම් බලන්න බසයේ වැඩි රෝද ප්‍රමාණය නේ බසයේ වැඩි රෝද ප්‍රමාණය කීයද පුතේ? 3යි. එහෙමනම් මේ ටික බස් එකේ වෙන්න ඕන වැඩි රෝද ප්‍රමාණය 3යි. එහෙනම් බස් රථ තියෙන්න ඕන 30 බෙදීම 3ක්. ඒ කියන්නේ බස් රථ තියෙන්න ඕන 10ක්. එහෙනම් ත්‍රිරෝද රථක් තියෙන්න ඕන කීයක්ද? 20න් 10ක් අඩු වුණාම 10ක්. දැන් හරියද බලන්නත් පුළුවන්. බලන්න ඔන්න 10 ඒවා බස් රථ 10 කියන්නේ රෝද 60යි. ත්‍රිරෝද රථ 10 කියන්නේ රෝද 30යි. 30යි 60යි 90යි. උත්තරෙත් හරි. හරි නේද? රයිට්. ඔන්න ගාන හදාගමු. දැන් ගාන හදලා ඉතුරු ගණන් තුන දැන් ඔයාලගේ. ඉතුරු ගණන් තුන ඔයාලගේ. දැන් හොඳින් කල්පනා කරලා බලන්න. ඔන්න ලියන අතරේ මම තව පැහැදිලි කිරීමක් කරනවා කීප දෙනෙක් ඉල්ලපු නිසා. තිනුලිට තේරුණාද මේක? තිනුලි මයික් එක ඔන් කරන්න. තිනුලිගේ මයික් එක ඔන් කරන්න. පුතාට තේරුණාද මේක?
ඔව් සර්. ඔව්. මේකේ අයි බස් රථවල මේ වැඩි ප්‍රමාණයේ රෝද ගාන කියන එක හරියටම දැක්කද? ඔව් සර්. දැන් එනවා පුතා ඉතුරු ගණන් තුන හදන්න. හරි? සර්. ඔව්. ඊළඟට ඔන්න මම තව පාරක් පැහැදිලි කරනවා. හොඳට බලා ගන්න. දැන් පැහැදිලි නෑ තේරුනේ නෑ කියන දරුවන්ට තමයි මේ පැහැදිලි කරන්නේ. වැඩේ අල්ලගත්ත දරුවෝ උදාහරණ ගණන් තුන හදන්න. මම ඒක හදලා පෙන්නනවා. හැබැයි මම හදලා පෙන්නන්න කලින් පුතාලා උත්සාහ කරන්න. මං අයපාරක් මේක කියලා දෙනවා. හරිද? දැන් මේක කිව්වේ ත්‍රිරෝද රථ තියෙනවලු බස් රථ තියෙනවලු නැවතුම්පලක ඔක්කොම තියෙනවලු 20ක්. ත්‍රිරෝද රථ සහ බස් රථ ඔක්කොම 20ක් තියෙනවලු. ඒ ත්‍රිරෝද රථ සහ බස් රථවල ටයර් නැත්තම් රෝදවල එකතු 90යිලු. හැබැයි අපිට කියනවා ත්‍රිරෝද රථයක රෝද 3යි බස් රථයක රෝද 6ක් තියෙනවා කියලා. එහෙමනම් ඔන්න තොරතුරු ටික මම ඉස්සෙල්ලා ගොනු කරගත්තා. ඊළඟට මම කල්පනා කරා ත්‍රිරෝද රථයක රෝද 3යි බස් රථයක රෝද 6යි. හැබැයි මෙතන 3යි මෙතනත් 3ක් වෙන මේ 20ක් රථ තියෙනවානේ. මේ රථ 20 කියන එක ඇතුලේ අනිවාර්යයෙන්ම රෝද 3යි මෙතන රෝද 3කුයි තියෙන්න මේපෑ. ඒ නිසා මම ඉස්සෙල්ලාම කරන්නේ මේ 20 අඩු රෝද ප්‍රමාණයකින් දැන් කකුල් නම් අඩු කකුල් ප්‍රමාණයකින් තව එකක් නම් අඩු එකෙන් ගුණ කරනවා. හරිද? අඩු එකෙන් ගුණ කරනවා. අඩු එකෙන් ගුණ කරපුවාම එනවා කීයක්ද? රෝද 60ක්. ඒතර මේ රෝද 60 ඇතුලේ ත්‍රිරෝද රථ ටික ඔක්කොම තියෙනවා. මොකද ත්‍රිරෝද රථයක රෝද 3යි. හැබැයි තව අපිට රෝද ටිකක් ඉතුරු වෙනවා. 90න් 60ක් අඩු වුණාම 30යි. මේ 30 කියන්නේ මෙන්න මේ බස් රථයේ අර වැඩි රෝද ටික. එතකොට මේ ඉතුරු වෙච්ච රෝද ගාන බස් රථයේ වැඩි රෝද ගානින් බෙදපුවාම ඒ කෙලින්ම බස් රථ ගාන එනවා. එතකොට මේ බලන්න එතකොට මේකේ වැඩි 6න් 3ක් අඩු වුණාම 3යි. දැන් රෝද 3ක් මේකේ වැඩි. අන්නේ වැඩි වෙච්ච රෝද ප්‍රමාණය තමයි මේ 30යි කියලා තියෙන්නේ. එතකොට මේ 30 තුනෙන් බෙදපුවාම බස් රථය ගාන එනවා. එහෙනම් ඔන්න බස් රථ ගාන 10යි කියලා ආපුවාම රථ 20යි නම් තියෙන්නේ 20න් 10ක් අඩු කරපුවාම ත්‍රිරෝද රථ ගාන එනවා. ඔන්න මම අයපාරක් පැහැදිලි කරලා දුන්නා. කීප දෙනෙක් අයපාරක් පැහැදිලි කරන්න කිව්ව නිසා. right? දැන් එහෙනම් අපි හදන්න දීලා තියෙනවා ගණන් 3ක්. තව විනාඩි මම 2ක් 3ක් දෙනවා. ඒක කියලා දෙනවා ඊට පස්සේ. දැන් ඔන්න හිතලා හදන්න. හිතන්න කල්පනා කරලා හදන්න. මම බෝඩ් එකේ තියෙන ටික මකනවා. නැත්තම් ගොඩක් ළමයි බෝඩ් එක දිහා බලා හදන්න. එහෙම හදන්න එපා දැන්. මේක ඕනනම් මට නිකන් කටපාඩම් කරන විදියකුත් කියන්න පුළුවන්. හැබැයි ඉතින් එහෙම කටපාඩම් කරන්න එපා. මේක තේරුම් ගන්න බලන්න. වැඩි ටික කියන්නේ අර වැඩියෙන් ඉතුරු වෙන්නේ වැඩියෙන් තියෙන රෝද ගාන තියෙන වාහනේ වැඩි ටික. නැත්තම් වැඩියෙන් ඉතුරු වෙන කකුල් ගාන කිව්වොත් ඒ කකුල් ගාන කියන්නේ වැඩියෙන් තියෙන සත්තුන්ගේ ඉතුරු වෙච්ච කකුල් ගාන. එතන හරිය ලේසියෙන් මේක ගන්න පුළුවන්. අපි හැම වෙලාවෙම උත්සාහ කරන්න ඕන ඒ දේ ගොඩක් දුරට අවබෝධ කරගෙන ඉස්සරහට යන්න. හරිද? ආවම ගණන් ටික දැම්මේ නෑ සමහර දරුවන්ට ගණන් නෑ නේද? right ඔන්න මම ගණන් ටික දැම්ම දැන්. ඔයාලට හදන්න තියෙන්නේ 9 10 11 කියන ගණන් තුන. හරි එහෙනම් මම ඔන්න 9 10 11 ගණන් තුන
පැහැදිලි කරන්න යන්නේ. හයිට ඔන්න කට්ටිය තව විනාඩියක් විතර ඉල්ලනවා. හරි දෙන්නම මම විනාඩියක් ටක් ගාලා ඉවර කරන්න. මේ ගණන් තුන පැහැදිලි කරලා දීලා අද දවසට අදාළ මාර්ගගත ප්‍රශ්න පත්‍රය මම ඔබට යොමු කරනවා. හරි. එතකොට ඒක මට දාන්න වෙන්නේ මෙතන chat box එකට මම දාන්නම්. chat box එක හරහා යන්නත් පුළුවන්. එහෙම නැති දරුවන්ට WhatsApp group එකට දාන්නම් මම. ඒකේ යන්නත් පුළුවන්. අර ගිය සැරේ ප්‍රශ්න ටිකට උත්තර ලියලා ඒකේ ශ්‍රේණිය හදලා තමන් කීවෙනියද ලකුණු කීයක් ගත්තද කියන එක හදලා මම අපේ ගණිත පාසල කියන WhatsApp කණ්ඩායමට දැම්මා. ඒකටත් දානවා. එතකොට ඔයාලා කැමති එක්කින් මෙම ඔන්ලයින් නැත්නම් මාර්ගගත ප්‍රශ්න ටිකට උත්තර ලියන්න. ඊට පස්සේ හැබැයි ඒක රෑ 8න් පස්සේ කරන්න බැරි වෙනවා. පැය භාගයයි මම ඒක විවෘත කරලා තියෙන්නේ. ඒ නිසා ඒ පැය භාගය ඇතුළත විතරක් මේක කළ යුතුයි. හොඳයි දැන් කාලය ඇති මෙහෙමයි කියන්නේ. එක්තරා ගොවිපලක කුකුලන් හා එළුවන් 12 ඒක හැදුවා අපිනේ 9 වෙනි එක. වාහන අංගනයක මෝටර් බයිසිකල් හා කාර් නවතා ඇත. එහි ඇති මුළු වාහන ගාන 13කි. එතකොට මෝටර් සයිකල් ඊට පස්සේ කාර් නවත්තලා තියෙනවා. මුළු වාහන 13ක් තියෙනවා. වාහන 13ක්. ඒ වාහනේ රෝදවල එකතුව 36යි. රෝද 36යි. දැන් අපෙන් අහනවා මෝටර් සයිකල් ගණන කාර් රථ ගන්න වෙන වෙනම හොයන්න. ඔන්න බලන්න. මෝටර් සයිකලේට රෝද 2යි. කාර් එකට රෝද 4යි. හරිද? එතකොට පුතේ මෙන්න බලන්න මෙන්න රත ගාන. එහෙනම් මම රත ගාන අඩු රෝද ගානෙන් වැඩි කරා. අඩු රෝද කීයද? 2යි. අඩු රෝද 2යි. එතකොට රත ගාන වැඩි කරා අඩු රෝද ගානෙන්. එතකොට කීයද? 26යි. එතකොට ඔන්න රෝද 26ක් අනිවාර්යයෙන්ම මේ දෙකේ තියෙනවා රෝද 26ක්. එතකොට ඉතිරි රෝද සමානයි 36න් අඩු වෙනවා 26ක්. එතකොට රෝද 10ක් ඉතිරි. පුතේ මේ ඉතිරි වෙන රෝද 10 කාගේද? කාර් වල. ඉතිරි වෙන රෝද 10 කාර් එකේ. මොකද මෙයාට දෙකමයි තියෙන්නේ. මෙයාට දෙකක් වැඩි. එහෙනම් මේ තියෙන්නේ ඉතිරි රෝද කියන්නේ වැඩි රෝද ටික. එහෙනම් කාර් වල වැඩි රෝද ගණන කීයද? 4න් 2ක් අඩු වුණාම රෝද 2ක් වැඩි. මොකද මෝටර් සයිකලෙන් තමයි 2 ගත්තේ, කාර් එකෙන් තමයි 4 ගත්තේ. රෝද 2ක් වැඩි. එහෙමනම් ඔන්න මට මෙන්න මේ වැඩි රෝද ගාන මෙන්න මේ වැඩි ගණනින් බෙදුවාම එන්න ඕන කෙලින්ම කාර් ගණන. කාර් රථ ගණන. කාර් රථ ගණන එනවා. එතකොට 10 බෙදීම 2යි කියන්නේ 5. කාර් රථ 5යි නම් මෝටර් සයිකල් ගාන කීයක් එන්න ඕනද? 13 අඩු කිරීම 5යි. 13න් 5ක් ගිහුවාම කීයද? 8යි. මෝටර් රථ ගාන නැත්නම් මෝටර් බයිසිකල් ගාන 8යි. කාර් රථ ගාන 5යි. හරිද උත්තර? ඕන්නම් ආපහු දැන් පුතාලා උත්තරේ හැදුවට පස්සේ ආපස්සට කල්පනා කරලා බලන්න. කොහොමද? මේ බලන්නකො මෙතන 5යි, කාර් රථ 5යි, 5 වරක් 4 20යි. මෝටර් රථ රෝද 2යි, මෝටර් රථ 8යි. 8 වරක් 2 16යි. 16යි 20යි
36යි. 16යි 20යි 36යි. ඔන්න එහෙනම් කීවෙනි ගානද අපි හැදුවේ? 9 වෙනි ගාන. සමහරවිට වැරදිද? අඩුපාඩුව බලමු. දැන් මම මේ සමහර දරුවෝ පේපර් එක ඉල්ලනවා. පුතේ මම පේපර් එක WhatsApp එකට දාලා තියෙන්නේ. ඔන්ලයින් පේපර් එකේ link එක මේ ටික කියලා තියෙන ඉවර වෙලා දෙනවා හැමෝටම. හරි? right 10 වෙනි ගාන බලන්න. මොන 10 වෙනි ගාන? මිනිසුන් කීප දෙනෙකු ගවයන් දක්වාගෙන යනු ලබයි. මෙහි දක්නට ලැබෙන මිනිසුන් සහ ගවයන්ගේ එකතුව 30කි. එතකොට ඔන්න මිනිස්සු කට්ටියක් හරක් ටිකක් දක්වාගෙන යනවා. එහෙම යනකොට පැත්තක ඉඳන් මිනිස්සෙක් ගණන් කරලා බලලා නෙවෙයි තියෙන්නේ. නේද? එහෙනම් මිනිස්සු ඉන්නවා ගවයෝ ඉන්නවා. හැබැයි සමහර මිනිස්සු ගවයෝ වගේ වැඩ කරනවා. ඒ කට්ටිය ගැන නෙමෙයි මේ කියන්නේ. හොඳේ? හරි. ඔන්න එතකොට මිනිස්සුයි ගවයෝ ඔක්කොම ඉන්නවා පුතේ 30 දෙනෙක්. ඊළඟට ඒගොල්ලන්ගේ කකුල් වල එකතුව 110යි. ඔන්න මම පැත්තකින් මේ තොරතුරු ටික ලියාගත්තා. කකුල් වල එකතුව 110යි. කකුල් 110ක් තියෙනවා. 30 දෙනෙක් ඉන්නවා. මිනිස්සුන්ට කකුල් 2යි, ගවයන්ට කකුල් 4යි. එතකොට ඔන්න මම ඔක්කොම මේ 30 දෙනාටම අනිවාර්යෙන් කකුල් 2 ගානේ තියෙන්නේ. එතකොට ඔන්න වැඩි වුණාම 60යි. කකුල් 60ක් ඉවරයි දැන්. එහෙනම් ඉතිරි කකුල් කීයක් එන්න ඕනද? 110න් 60ක් අඩු වුණාම කීයද? 50. මේ 50 කාගේද? හරකුන්ගේ කකුල් වෙන්න ඕන. වැඩි අයගේ කකුල්නේ නේද? වැඩි අයගේ කකුල්නේ එන්නේ. එතකොට මෙන්න මෙයාගේ වැඩි කකුල් ගානෙන් බෙදනවා. එතකොට වැඩි කකුල් ගණන කීයද එන්නේ පුතේ? 4න් 2ක් අඩු වුණාම 2යි. එහෙනම් ඔන්න මම උත්තරේ ලියනවා ගවයන් ගණන සමානයි වැඩි කකුල් ගාන වැඩි විච්ච ප්‍රමාණයෙන් බෙදුවාම කීයද? 25. ගවයෝ කීයද? 25යි. ගවයෝ කීයද? 25යි. එහෙනම් මිනිසුන් කීයද? මිනිසුන් 30 අඩු කිරීම 25යි කියන්නේ කීයද? 5. එහෙනම් මෙතන ඉන්නේ මිනිස්සු 5 දෙනෙකුයි ගවයෝ 25 දෙනෙකුයි. ඕක මාරු වෙලා එන්න බෑ හොදේ. මාරු වෙලා එන්න බෑනේ. එතකොට වෙන්නේ මොකද්ද? මිනිස්සු ටික හරක් බලාගත්ත නෙමෙයි හරක් ටික මිනිස්සු බලාගත්ත වෙනවා. ඒ නිසා ඔන්න පැත්ත මාරු කරන්න එපා හොදේ. right දැන් ඔන්න උත්තරේ ලියලා ඉදි ගහන්න ඕන. right ඔන්න එහෙනම් අපි යනවා ඊළඟ කොටසට 11 වෙනි ප්‍රශ්නය. දකින්න 11 වෙනි ප්‍රශ්නය. එන්න මෙහෙමයි කියන්නේ. වාහන නැවතුම් පොලක ත්‍රිරෝද රථ සහ කාර් රථ 15ක් නවතා ඇත. මෙම රථවල රෝදවල එකතුව 55කි. නවතා ඇති ත්‍රිරෝද රථ ගන්න හා කාර් රථ ගන්න හොයන්න කියලා තියෙනවා. දැන් ඔන්න මම ඉස්සල්ලත් එකක් හදපු නිසා මේක මම ඉක්මනටම හදනවා. මේක චුට්ටක් ඉක්මනට හදනවා. ඉස්සල්ලත් මේ වගේම එකක් හදපු නිසා. ත්‍රිරෝද රථ කීයද? ත්‍රිරෝද රථ සහ කාර් රථ තමයි නවත්තලා තියෙන්නේ. එතකොට ඔක්කොම තියෙනවා 15ක්. තියෙනවා ඒ වගේ රෝදවල එකතුව 55. හැබැයි සමහර විට මේක වරද්දගෙනත් ඇති කියලාත් මට හිතෙනවා. මේක වරද්දගෙන ඇති කියලාත් හිතෙනවා. මේ බලන්න. එතකොට ඔන්න ත්‍රිරෝද රථේ රෝද 3යි මේක 4යි. එහෙනම් අනිවාර්යයෙන්ම 15 ඒවා 3ක් තියෙන්න ඕන කීයද? 45ක් රෝද අයින් වෙන්න ඕන. ඒ රෝද 45 කියන්නේ ත්‍රිරෝද රථවල ඔක්කොම රෝද ටිකයි
මෙයාගේ රෝධ 3 ගානේ. එතකොට වැඩි රෝධ කීයද? වැඩි රෝධ 55 අඩු කිරීම 45 කීයද? 10යි. රෝධ 10ක් වැඩි. ඊට පස්සේ රෝධ 10ක් වැඩි. ඊට පස්සේ ඔන්න මෙතන වැඩි රෝධ ගාන බලනෝනේ. වැඩි රෝධ ගණන කාර්යකේ වැඩි රෝධ ගාන 4 අඩු කිරීම 3යි. ඒ කියන්නේ කීයද? 1යි. කාර්යකේ එතකොට වැඩි රෝධ 1යි. අන්න පුතේ මෙන්න වැඩි විච්ච රෝධ ගාන. එහෙනම් කාර්යත ගාන බාන්න සමානයි 10 බෙදනවා වැඩි රෝධ ගාන 1යි. එහෙනම් කෙලින්ම 10යි. කාර්යත 10යි. එහෙනම් ත්‍රිරෝධ රත කීයද පුතේ? මේක 10න් අඩු කරපුවාම 5යි. දැන් ඔන්න චූටි රටාවකුත් එක්ක මේක යන ක්‍රමයක් තමයි තියෙන්නේ. ඇත්තටම මේක අවබෝධයෙන් හදනවා නම් වඩා හොඳයි. නැත්නම් ඇත්තටම මෙන්න මේ කියන විදිහේ fine මේක අවබෝධයෙන් හදනවා නම් වඩා හොඳයි. එහෙම නැත්නම් පුතේ මෙන්න මෙහෙම කටපාඩම් කරගන්නත් පුළුවන් අවශ්‍ය නම්. හැබැයි ඒක මම අනුමත කරන්නේ නැහැ. නමුත් අවශ්‍ය දේ කරගන්න ඒක ප්‍රමාණවත් වෙන්න පුළුවන්. හොඳේ. එතකොට කරන්න ඕන පුතේ මෙතන තියෙන එකතුව. ඒ කියන්නේ වාහන ප්‍රමාණය අඩු වාහන ප්‍රමාණයෙන් ගුණ කරනවා. අඩු වාහනවල රෝධ ප්‍රමාණයෙන් ගුණ කරනවා. නැත්නම් අඩු කකුල් ප්‍රමාණයෙන් ගුණ කරනවා. ගුණ කරලා දීලා තියෙන රෝධ ප්‍රමාණය අඩු කරනවා. අඩු කරලා ඉවර වෙලා මේ දෙන්නගේ වෙනසෙන් බෙදනවා. එතකොට කෙලින්ම වැඩියෙන් තියෙන වාහන හරි වැඩියෙන් කකුල් තියෙන හරි අය එනවා. අඩු කරලා ඉතුරු එක ගන්න. එහෙම කරන්නත් පුළුවන්. හැබැයි ඒක යන්න ඒ ක්‍රමයට යන්න කලින් පුතාලා ටික ටික හිතලා බලන්න. තව චූටි කාල සීමාවක් තියෙනවනේ පුතාලට දැන් ශිෂ්‍යත්වයට නේද? දැන් ඕකේ පාස් පේපර්ස් කරනුත් තියෙනවා. චුට්ටක් ඒ පැත්තට ආපහු ගිහිල්ලා බලන්න පාස් පේපර් වල කොහොමද මේ ප්‍රශ්නේ දීලා තියෙන්නේ? කොයි තැන් වලට දෙන්නේ? මෙන්න මෙහෙම කියලා. ඉතින් ඔන්න මම අද දවසේ මම සැලසුම් කරපු කාරණා ටික මම පුතාලට කියලා දුන්නා. හැබැයි සමහර විට ටිකක් වේගෙ වැඩි වෙන්නත් පුළුවන්. 4 වසරේ චූටි බබාලට නම් සමහර විට චුට්ටක් අපහැදිලි වෙන්නත් පුළුවන්. හැබැයි අපි කොහොම හරි මේක ග්‍රහණය කරගන්න උත්සාහ කළ යුතුයිනේ. හරි. මට කවුරු හරි කතා කරන්න කැමති දරුවෙක් ඉන්නවා නම් පොඩ්ඩක් අත උස්සන්න බලන්න. මම ආසයි අද උගන්වපු ටික ගැන අහන්න ඔබෙන්. මොකද ඊළඟ දවසේ ආයෙ මට සැලසුම් කරන්න කිව්වොත් ගණිත වැඩසටහනක් මට පුළුවන් ඔබට වඩා තව ටිකක් අවශ්‍ය දේවල් මොනවද කියලා තේරුම් අරගෙන ඒකට ඔබට වැදගත් වෙන දේවල් තව ටිකක් එකතු කරලා දෙන්න. හරි. ඔන්න ගොඩාක් අය අත උස්සන් ඉන්නවා නේ? ගොඩාක් අය අත උස්සන් ඉන්නවා. සදෙව් මයික් එක ඔන් කරන්න. ගණිත ගැටලු සර්. කියලා දෙන්නේ කියලා අපේ සතියේට. හරි. ගණිත ගැටලුද? දැන් ඔයාලට අද කියපු ටික තේරුණාද? ඔව් සර්. දැන් තේරුණා නම් අය පාරක් ඒ වගේම පුතා අය පාරක් වීඩියෝ එකක් බලලා තව ටිකක් ඒ තේරුම් නැති ඒවා තියෙනවා නම් මොනවා හරි ඒකත් තේරුම් ගන්න බලන්න. හොඳයි. එහෙමත් තේරුම් අරගෙන අපි තව චුට්ටක් ඉස්සරහට යමු. හොඳයි පුතා. හසංගි මයික් එක ඔන් කරන්න. හසංගි ඇහෙනවද මං කියන එක? මයික් එක ඔන් කරන්න. ඔව් සර්. හසංගි මොකද කියන්නේ? අද කියලා දුන්න ටික තේරුණාද? අර මේ අංක 7 ත්‍රිකෝණ හොයන එකක් තිබ්බේ ඒක ටිකක් තේරුන්නේ මට. පුතේ ඒකට කිසිම රටාවක් නැහැ. හරිද? ඒක සම්පූර්ණයෙන්ම කරන්න ඕන අපි එවලට කල්පනා කරලා බලලා ඒ දෙන රූපෙ දිහා බලලා. තේරුණාද? දැන් අර මුලින් ඒවට හැම එකටම රටාවක් ආවනේ.
මේකට එහෙම රටාවක් නැහැ. දැන් ඔයාලගේ පාස් පේපර් අරන් බලද්දී රටා තියෙන ඒවා තියෙනවා රටා නැති ඒවා තියෙනවා. එතකොට අපි හරියට කල්පනා කරලා ඔන්න උත්තර ගන්න ඕන. දැන් පුතා තව try කරන්න මේ වගේ ඒවා. හොඳේ? හරි. හරි. එහෙමනම් ඔන්න මම අද ඔයාලට අදාළ ඔන්ලයින් පේපර් එක දැන් ඔයාලගේ chat box එකට දානවා. පුතාලට නැත්තම් ඊට වඩා ලේසි නේද WhatsApp කරොත්? WhatsApp මම chat box එකටත් දාන්නම්. ඒ වගේම WhatsApp කරන්නම්. ඒ දෙකම කරන්නම්. ඒක නිසා දැන් ඔයාලා chat කරන එක නවත්තන්න පුතේ. හරිද? දැන් පුතාලා chat කරන එක නවත්තන්නකෝ. මම chat box එකට දාපුවාම නැත්තම් ඒ chat කරන කෙනාට විතරයි එන්නේ. හරි? ඒක ලකුණු දෙන්නේ. right ඔන්න මම chat box එකට දැන් දැම්මා. හරිද? ඔන්න මම chat box එකට දැන් දැම්මා. මම තව චුට්ටකින් WhatsApp එකටත් දානවා. එතකොට මම දෙන්නම් මම රෑ 9 වෙනකන් කාලය වෙන් කරලා තියන්නම්. එතකොට පුතාලට ගැටලුවක් නැහැනේ කරන්න පුළුවන් නේ. එහෙමනම් පුතේ ඔන්න මම අදට මෙතනින් උගන්වන වැඩේ නවත්තනවා. පුතාලට ඕමම ඔන්ලයින් පේපර් එක කරන්න පුළුවන්. මොකද මට මෙහෙ පෙන්නනවා පුතාලා කරන ඒවා ටික ඔක්කොම. හරි? ඒ නිසා ඕමම ඉඳලා ඔන්ලයින් පේපර් එක කරලම වැඩේ ඉවර කරන්න. හරි? එහෙමනම් ඔන්න හැමෝටම සුබ දවසක් සුබ සන්ධ්‍යාවක් අපි ආපහු ලබන සතියේ